කල්‍යාණ මිත්‍රතා සමජීවිකතා ඒ ටික හරි වටිනවා. ඒ ටික තියෙනවා. මාව රීප්ලේස් වුණා ඒ වහන්සේ බලන්න. ඒ අහම්බෙන් ඒ මං ගත්තේ නැත්තම් මං හිතියේ මොකක්ද ඔයාලා මේ කරන්නේ ධර්මයේ කියලා කරලා ඔයාලා මේ වරද්දගෙන නේද යන්නේ ඇයි ඕම කරන්නේ මේවා ෂෙයා කරන්න එපා නිකන් බුදු වැඩ මේවා මොකද්ද මේ ඉන්න හිටියේ මං ඒ කිසි දෙයක් ඊට පස්සේ ඒ සම්බන්ධව වචනයක් කතා කරේ නෑ අපි කරන්නේ නැහැ. කියලා ලොකු අම්සු කියලා ලොකු අවබෝධ කරගත්ත ඒකකින් අපි දන්නේ නැහැ නේද හොයන්න යන අයට හොයන්නම වෙනවා අපිට කතා කරන්න දෙයක් නැහැ. මං කිව්ව හොයන්න යන අයට හොයන්නම වෙනවා ඔව්. නොසොයන්නනේ දේශනා කරලා තියෙන්නේ නොසොයා ඉඳපන් අනිත් එක රංජය අපිට යමක් ඇහෙනවා නම් පේනවා නම් මම නම් හැම වෙලාවෙම මේක දකින්නේ බලන්නාත් බලන දෙයක් කියවන්නාත් කියවන දෙයක් ඇහෙන්නාත් ඇහෙන දෙයක් දෙකක් නෙවෙයි එකක් නේ. එහෙනම් පේන දේ බලන දේ දෙකම මංගාව නම් ඒක මට කියන දෙයක් බලනවා සබාදහම ඇහෙනවා සබාදහම ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඒ ටික ගත්තා වැරද්දක් කියනකොට ඇතුලේ හෙල්ලෙන්නේ නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. අටලු දහමත්ම ගන්න නැත්තම් අනිත මොනවද අඩුපාඩුවක් පෙන්නද්දී අඩුපාඩුවක් පෙන්නනවා ඒක මංගාව තියනවාද අනේ හොඳයි සාදු සාදු තියනවනේ දෙයනේ කොච්චර ස්තුතිද ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ස්තුතිවන්ත කළා ඒක පිළිගන්නවා සාදු කියලා එතනම ඉවරයි. එතකොට අර මනුස්සයත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා මෙතන හතුරෙක් බී වෙන්නෙත් නැහැ. එයා හතුරෙක් නෙවෙයි තවදුරටත්. බං දාන්නේ ගත්තා? ඔව්. දාන්නේ අරගෙන මං උදේ 6 මාට විතර දාන්නේ ගත්තා. බතුත් තුනා ටිකක් පිටත් කරා. ඉතින් මම මීට උදේට අවදි වෙලා වෙනජයි ඔය තියෙන මේකාගේ ටිකක් කරලා සතුන්ට කැම ටික උද්දාලා කුරුල්ලන්ට ඊට පස්සේ මීට අතු ගන්න. අතු ගාලා මේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා 10 විතර එනවා ඉතින් වැඩකුත් නැහැ හිමීට. අංජය වගේම තමයි ඉතින්. ඔව් මටත් මාර ආතල්. ඇත්තටම මම කල්පනා කරේ සබාදහම් පිටකල් නැතුව අරවා මේවා උදකලා කරන්නේ ආරෙන්ට බලන්න. ඕක රංජයි පුදුම කතාවක්. මම ඊයේ අපි ඇඹරුලි ග්‍රාමසේවක මහත්තයා ආනු වද්දපත් නැහැ පරිසරේ කොහොමද ආරේ උට. ජයමන් ග්‍රාමසේවක මහත්තයාත් ගියා කිරින්දවලට ගිහිල්ලා එන්න. යනකම් පාරේ වාහන නැහැ. ඒ කියන්නේ වාහන ඉතාම සීමිතයි. ඒකෝන මම කල්පනා කරේ මෙච්චර කාලයක් තෙල් ගාගෙන පාරේ මෙච්චර කාර්යබහුල වෙච්ච මිනිස්සු ටිකට මොකද උනේ? කොහෙද උන් ඉන්නේ දැන්? රංජයි ඇත්තටම මෙච්චර කාලයක් උන් ගල්ලා තියෙන්නේ 95%ක්ම නිකන් තෙල් ටික ගහගෙන සල්ලි කකා කාලේ කාපු එක. දැන් ওই මිනිස්සු පාරේ නැහැ කියන්නේ කොහෙද ඉන්නේ? ගෙදරනේ. ගෙදර ඉන්නකොටයි දවස් දෙකක් එක දිගට බුදිය ගන්නේ. ඊට පස්සේ එපා වෙනවනේ. ඊට පස්සේ මේ මනුස්සයාට උදැල්ලක් අරගෙන තනකොළ ගහක් හරි ගලවන්න හිතෙනවා. අනිවාර්යෙන් දැන් මම මොනවා හරි කරන්න හිතෙනවා. මේකම වැඩ. මේක තමයි කාර්මික විප්ලවය. දැන් මේක ගෙවල් වලින් පටන් ගන්න තියෙන්නේ. මිනිස්සු නතර වෙන්න ඕනේ. නතර වුණාම තමයි උන්ට පේන්නේ වර්තමානයේ. ඉතින් පේන්නේ නැහැ. නැත්තම් දැන් රංජයේ මේ විවෘත ආර්ථිකය කියලා අවුරුදු දශක ගාණක් අපි ඉස්සරහට ගියානේ. ගියා නෙවෙයි ෆිල්ම් එකක් පෙන්වන ණයට. මිනිස්සුන්ට ණයට ෆිල්ම් එකක් පෙන්නලා තියෙන්නේ. අන්තිමට ෆිල්ම් එක නතර කරලා කිව්වා ණය ගවපල්ලා කියලා දැන්. ෆිල්ම් එක බල හිටපි උන්ට තිරේ වුණාට පස්සේ උන්ට පේන්න ගත්තා උන් ඉන්න තැන. අපි හිටියේ යකෝ අපි හිටියේ මෙතන නේ මම දැක්ක කරත්ත වගේක් දැන් පාරේ යනවා තමයි. කරත්ත වගේ පාරේ යනවා. නියමයි නේ කරත්ත එක තලාන්. අනිත් ඒ කරත්ත පාරේ යනකොට හරක්ගේ පව් ටික ගෙවෙනවා. ඒ උන් සේවය කරන්නේ මිනිස්සුන්ටනේ. ඈ? අංජය දන්නවද? මීහරක් මිනිස්සු කුඹරට බයිනකම් බලන් ඉන්නවලු. කොහොම කරලා බලන් ඉන්නව? ඇයි? උන්ගේ මුණු පිංගස් කරගන්න. ඈ? පිංගස් කරගන්න. සබාදම් පිංගෝ මීහරක් කුඹරට බයිනකම් බලන් ඉන්නවම. ඇත්තටම අර උත්තිමින්ට ගාණයක් දෙන්නේ ඌ අරහානේ නේ. නැත්තම් මම මේ බැලුවේ අපි හම්බුව අපි වේලාම බමුණා වේලාම කියලා හැකලා බුදුහාමුදුරු අර එක කාලෙක මේ සංසාරේ එනකොට දානයක් දුන්නු වේලාම බමුණා වෙනකොට ඒ දාන දීලා බැලුවොත් දානේ ශාස්ත්‍රීයකනේ. ඒ කියන්නේ දානෙට ආර්ය උත්තමෙ නෑ. බාර ගන්න. ඔව්. මේක වහන්සේ නෑ. ඉතින් එතකොට මේ ඒවා දීලා තියෙන රත්තරම් පුරෝපු මේ රත්තරම් වාජනවල රිදී පුරෝලා. ඔව්. දවස් 7ක් දුන්නා. ඔව් රිදී පුරෝලා. දීපු වෙලාම එතකොට ඒකේ දානි ශාස්ත්‍රීක නෑ. රුවන් මාර්ගිකෙක් වත් නෑ. නෑ. නමුත් ඒකේ ආනිසංශ හම්බෙලා තියෙනවා
බුදුහාම මේම ඒකකොට බලන්න සෝවාන් මාර්ගී කිව්ව. නැත්තම් මේ පටිසෝතගාමී චින්තකයෙක් කියන්නේ අය රංජය යා ඇවිල්ලා ලෝකේ රියැලිටි එකම දකින්න කෙනානේ. රියැලිටි එක දකින්නවා යනකොට එනකොට කන්නේ බුන්නේ යන්නේ එන්නේ නිදන්නේ කායිතේ සාහිත්‍ය සම්පජානකාරී බලන්න මේ හැම මොහොතකම ඉන්නේ සුබාදහමට ආශිර්වාද කරමින්. මේක ලොකු කිඳුමක් තිබුණේ වර්ග කොච්චරද ගානකට වහරකහාමුදුර දේශනා කරලා තියෙනවා සස්ත්‍රීක වෙනවා. පරිසරේ නිහඬ වෙනවා. ඒක හරි. පාල දරනවලු. ආරුක්කේ ඉන්නේ බලහටද? සුබාදහම. සුබාදහම. ඔක්කොවෙන්නේ ටික. ඒක හරියටම හරි. දැන් මේ ඔක්කොම මිනිස්සු නතර වෙලා ඉන්නේ දැන්. තව පස්සට ගින රට හොඳේ. තවම රට වැඩ කරනවා. තව නතර වෙන්න ඕනේ. තව නතර වෙන්න. තව නතර වෙන්න ඕනේ. තව පස්සට යන්න ඕනේ. තාම හරිම දැන් ආයේ නැහැ. ඔව්. ඊට පස්සේ මිනිස්සයා තමන් ඉන්න තැන ඉඳලා පටන් ගන්නවා. ඔව්. සබාදාම රංජය මේක කරන්නේ. සුබාදහම. අපි මේ එළියට අරගල තියෙන එළිය නෙවෙයිනේ. තමන් ගාව තියෙන්නේ මේ. තමන්ගේ හිත හොරින්ද තමයි රංජයේ රාජ්‍යපාලකයා හොරෙක් වෙන්නේ. තමන් මට මැවෙන රජානේ. ඒතර මං ගාව හොර හිතක් තිබුණොත් එහෙම රාජ්‍යපාලකයාත් හොරෙක් වෙනවා. ඒකෙදි අහන්න දෙයක් නෙවෙයි. එහෙනම් මේකේ රටේ ඉන්න 90%ක්ම 70%ක්ම හොරු. ඒක පිළිගන්න වෙනවා. හොරු කියන්නේ තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දෙනවා. අනිත් එක ආර දුනිය කැවිලා කළා මේ මම පුතාට කිව්වා පුතේ ජපානයේ. ඔයාලා නම් ඉතින් ආතල් දිනනවා බලන්න ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ, නිව්සීලන්ත වගේ දෙයක් වගේ බලන්න මේ මිනිස්සු අතිරික්ත ආදායම් තියෙනවා. ෆැසිලිටි ඕන දෙයක්. දැන් කෝල් කරපුවාම සර්වන්ට්ලා වැඩේ කළා යන්න ගියා. ඒක මිනිහට කරන්න දෙයක් නැහැ. තනිකරම තියෙන්නේ මිනිහගේ සුඛ විහරණය. ඒක චීස්, බටර්, හැම්, බේකන් හැමදේම මිනිස්සුගේ යෝධ ශක්තිය හයිය ලස්සන උස මහත. දැන් හිතුණා නම් ෆ්ලයිට් එකක් ගත්තා කියලා. ඒ වගේ ඒ රටවල මම ඕක කියලා කිව්වා මාරයි නේද? මේ මිනිස්සු පුතේ නියම ධර්මයක ඉන්නවනේ මම බලපුවාම කිසිම හැලහැප්පීමක් නැහැ නේද? කවදාත් එහෙම හිතන්න බා දෙපැත්ත තියෙන්න ඕනේ කිව්වා ධර්මය අවබෝධ වෙන්න. ඒක හරි. මිනිහට ඒක මට වාචින්නේ මට මේ පැත්ත කිව්ලා අනික් වෙනකොට තාත්තේ ලංකාව තමයි හොඳම තැන කිව්වා ඔය ඔක්කොම පීඩන එන්න ඕනේ කිව්වා ධර්මයක් අවබෝධ. ඔව් ඒක හරි. අරු නිකම්ම පාත් එකේ. හරි. ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයාට නිවන් දකින්න බෑනේ. උඩ සැප බෑ උඩ සැප උඩ පේන බලන කල්ප ගානක් ඉස්සරහට බැලුවොත් පේන්නේ සැප ආපස්සට බැලුවා සැප පේන්නේ. කෝ දුක කොහෙද දුකක් කියලා. රස මුන් කැමති නැහැ නිවන් දකින්නට. ඇයි අර ඇවිල්ලා කියන්නේ මේ ඔය නිවන් දකින්නකොට නිවන් දකින්න යන මාර්ගය යනකොට මේ දෙන්නේ සැප සම්පත් දීලා බලනවා ඉස්සරහට බලන්න දීලා බලන්න. ඔව්. පටපට කාලා හම්බෙනවා. හම්බ වෙනවා. ඒවනේ ඉස්සරහට බදරන්නේ. මිනිහා මාරයා කියනවලු මිනිසුන්ට මේ කුසල් වඩන මිනිසුන්ට කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා මේ මහණෙනි මේ කාම සම්පත් ඊටාම අල්ප ආස්වාද සහිතයි. ඒ නිසා මේක අතහරින්න. මේකෙන් නිදහස් වෙන්න. මේකේ තියෙන අස්තිර ස්වභාවය දකින්න කියලා බණ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරද්දී මාර්යා පිනිසින්දලා කියනවා නෑ. එහෙම හිතන්න එපා. මේ කාම සම්පත් වල බොහෝ සැප තියෙනවා. හරියට කොහොමද මේවා විඳින්න කියලා කියන්නේ කිරි මතින් නිදන දරුවෙකුසේ. කිරි ටිකක් බීලා සැපසේ නිදා ගන්න දරුවෙකුසේ මේ කාම සම්පත් අනුභව කරලා නිදහසේ ඉන්න කියනවා. විඳින්න කියන මේක සැප. බුදුහාම අනිත් පැත්ත කියයි. මොකද ඌ කැමති නැහැ මේසන් මේකෙන් නිදහස් වෙලා යනවට. ඇයි එතකොට උන්ගේ විමානේ ශූන්‍ය වෙනවනේ. දැන් හිතන්න දිව්‍ය ලෝක වලින් ගත්තාම නිම්ම පරණිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ වසවර්ති දිව්‍ය පුත්‍රයාත් ඉන්නෝගෙනේ. ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ සැප සම්පත් නිර්මාණය වෙන්නේ තව අය ඒකට සම්බන්ධ වුණා. මේ කියන්නේ පරණිම්මිත අනුන් ලවා සැප නිර්මාණය කරගන්න. දැන් රංජය මෙතනට ආවොත් එහෙම රංජයගේ සම්පත් වලින් මාව තෘප්තිමත් වෙනවා අන්න ඒ වගේ. තේරෙනවද? මම රංජයගේ දෙට ආවොත් රංජය තෘප්තිමත් වෙනවා මට පහළ වෙන දේවල් වලින්. ඒකෝට මෙතන කවුරුත් නොවෙනවට කැමති නැහැ. එනවනම් කැමති පින් කරලා දිව්‍ය ලෝකේ කරලා දිව්‍ය ලෝකේ වගේ. ඒක තමයි පින හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. අනිත් එක මේ පින් වැඩි. වැඩි. මේ භූමිය වල කරන දේක් තියෙනවා. මොකද ආර්ය භූමිය. කරන්නේ ආර්යින්ට. නමුත් ආර්ය මාර්ගේ නැහැ. දෙනකොට ලැබෙන එක ලෞකික පැත්තෙන් උපරිමයට ලැබෙනවා. සක්විතිය විලත් ඇවිල්ලා කරලා හැංගිලා දුන්නලු නේ අර කවුද සමාපatti සුවේන් ඉන්න භික්ෂුන් වහන්සේට තව ආකාශ බහඳුරන්ට සාරිපුත් මහ කාශ්‍යප බහඳුරන්ට. කොහොමද චීනී බල? එහෙම කරන්න එපා කියන්නේ. ඕ බුදුහාමුදුරුවෝ මේ කියනවා නේද ඒක කරන්න එපා ඒක කෙනෙකුට තියෙනවා. වගේ හරි ලස්සන කතා තියෙනවා.
ඒක මේ 아무තු මෙතන ඇත්තටම රංජයයි මේ අදට මේ ආර්ථික ප්‍රශ්නෙන් හරි මොකකින් හරි මානසික පීඩාවක් නැතුව ඉන්න පුළුවන් එකම පුද්ගලයා සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා විතරයි. ඒ කියන්නේ මේකේ සැබෑව දැකලා තියෙන්න ඕනේ. යන්තම් හරි. රංජය රුපියල් 1000 වටිනාකම අද වෙනකොට 100 වෙලා තියෙනවනේ. එතකොට 18 දුන්න වටිනාකම 100යි නම් අපි 18 දෙන්න ඕනේ වටිනාකම 100යි. මෙතනත් ඒක වෙනස් වෙන්න ඕනේ. මෙතනටත් ඒක වෙනස් වෙන්න වර්තමානයේ. අනාගතේ ඇවිල්ලා නැහැ අතීතේ ගන්න බෑ. එහෙනම් වටිනාකම කියන එක නිර්මාණය වෙන්නේ මේ මොහොතේ තියෙන දෙයට අනුව නම් අපි විකින්න බෑ දැන්. එහෙනම් 100 10 වටිනාකම 100 නම් 100යි. එහෙනම් 100කින් කරන්න පුළුවන් දේවල් ගැන අපි හිතන්න ඕනේ. 10 වැඩක් නැහැ. ඒ 10 පරණ 10 ඔය කියන්නේ. ඉතින් ඒකට දැන් තුන් කාලේ රැවටිච්ච මිනිස්සුන්ට ඕක ඔය දැක්මෙන්නේ නැහැ. තුන් කාලේ රැවටිච්ච මිනිස්සුන්ට ඔය දැක්මෙන්නේ නැහැ. ඌ හිතන්නේ පෙරේද 10 ගැන. ඒකට අද මානසික වැටිලා. ඒක පිච්චෙනවා, ඇවිලෙනවා, බයිනවා, ගහනවා. දැන් ඕක කොහොම නෙවෙයි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඕ ප්‍රායෝගිකව ඕක කොහොම නෙවෙයි කියලා. හැබැයි ප්‍රායෝගිකව මේක මෙහෙම කරගත්තා නම් ප්‍රායෝගිකව ඒ කතාව හරියනවා. එහෙම නැතුව අරමින් තුන් කාලේ රැවටිච්ච කෙනාට මේක කතාවක්. ඉතින් ධර්මයේ කියන්නේ සියල්ලටම විසඳුම වෙන දෙයක් නැහැ. මට ඒක තමයි මම මේ කල්පනා කරන්නේ ඉල්ලා කියලා දැන් මම ඊයේ කෙරේද මම හැන්දෑවේ නිකන් සයිකල් එකකින් ගියා. දිවෙත් නැහැ සෑහෙන කාලෙක. පාරින් කය යනවා සිගරට් එකක් ගහනවා හැන්දෑවට දන් හිල්ලක් ගහලා එනවා හැන්දෑවට බයිසිකල් එක පැදගෙන ගිහින්. අය යනකොට අහිංසකයි කියන්නේ ඔය කිවිලුත් වැඩ කරන්නේ නැහැ දැන් ඉන්නවා තාක්කය. මම මොකෝ බං කරන්නේ කියලා දෙල කඩවලින් ගිහලා ගල්ලි දීලා කරන ඕන ඌටයි මායි සිගරට් දෙකක් කියනවා දැන් බිව්වා දෙන්නත්. ඊළඟ මම කොමෙත් බිව්වක මොනවාරි සෝටිස් එකක් ගන්න යන්නේ මේ කියන්නේ සෙට් තියෙනවා දැන් එතන දාලා. අట్లా දිගිලා හත්ලා ගියාම අట్లా දෙකුට අයියේ කියලා කිව්වා මොකද කරන්නේ මොනවත් නැහැ ඔය ඉන්නවා කිව්වා. මම ඒකම තව ඉක්කාවයි දෙන්න. භාගයක් තියෙනවා ගහනවා නම් කියලා අරුවට කිව්වා. බලමු කිව්වා දැන් ඉන්නේ දෙන්නේ තියෙන්නේ කැම්බරේ නෑ. දැන් උඩ මං කිව්වා 2000 දීලා කිව්වා පවත් වෙනම් භාගයක් කරගෙන යනවා. ඕක මොනවද කියලා මං 2000 දීලා ගියා. ඊළඟ මං සෝටිස් ටිකේ දෙත් ගිනන් දීලා උඩට අර එතන පාරයි තියෙනවා උඩට ලැබ්බයක්. ඒක දීලා බිව්වා. දීලා ඉවරලා මම ආයි ඌට මේ බනිස් කිරියක් ගන්න ඕනේ. ගෝලා මම තව රුපියල් 200ක් දීලා එනම් මේක බනිසුත් කරන් ඵලයන් කියලා. මම එන්දා මම කල්පනා කරේ අපේ හාමුදුරුවෝ ඒ තැන්වලදී මේ මිනිස්සු කතා කරන්නේ සම්පූර්ණ දේශපාලනය. එතකොට පාරේ එතකොට පන්නම් පෙළපාලිය ගියා. ජීවිතේ. එකෙක් දෙන්නේ බෑලා ඒකටත් ජොයින් වුණා. කතින් අදද මම දැක්ක යනවා ඊට පස්සේ. මෙතන හිටපියුගේ. ඔව් මම දැන් මාතෘකා කරගෙන මුන්ට මේක මේ අපිට පේන ලෝකයක් මේකේ ගිය මැරිච් එකක් නෙමෙයි මේකට කලබල වෙමින්ද තමයි බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ තියෙන්නේ. මම මේ ගන්න කිසිම උපාසක අම්මා කෙනෙක්වත් උපාසකෙක්වත් මෙච්චර කල් සිල් අරගෙන නැහැ. ඔව්. ඊට මං කිව්වා සිල් ගත්තා නම් මේ රටට මෙහෙම වෙන්න බෑ. අඩුම ගානේ 100ට 30ක් හිටියනම් බෞද්ධයෝ මේක වෙන්න බෑ. මේක අචල් බචල්. ඔව්. සයිලන්ට් මෝඩ් තියෙන්න ඕනේ. ඒ ගමන මම ඕක කොහොම ගිනුට මේ දැන් මුන්ට මේක දෙන්න හදුවා මුලදී බොන්න ඔන්න මෙන්න තියෙද්දි දැන් මම මාතෘකාව ඇදලා අරගෙන ඉඳරේ මම කිව්වා කලබල වෙන්න එපා මේ හැමතැනම පෙන්නන්නේ Tamanta චිත්‍රපටිය Tamanගේ ඇතුලේ නිකම් බොරුවට එන ගහපන් උන්ට මෙහෙම වියන් කීතිය ඔක්කොම කියන්නේ ඉල්ලන්නේ Taman බලාපොරොත්තු වෙන දේ නම් ඉල්ලන්නේ Tamanගේ ඉල්ලන දේ නම් ලැබෙන්නේ ඉල්ලන දේ නිකන් හිතන්නේ කිව්වා අතුපනායක දහමින් මම එක්කෙනෙකුට එන ගහනවා කියන වචනේ Tamanta කරකිලා එනකොට කොහොමද ආතල්ලේ පිට කෙනෙක්ට නෙවෙයි කියන්නේ. ඒකට ඕක ඉතින් කන පිට හැරි පටිසෝතගාම චින්තනයේ මාත්‍යක්වත් අවබෝධ නැතුවද කියන්න බෑ අපේ හැමෝටම. අර මිනිස්සු කියනවා එතකොට ඔයා කියන්නේ මේ සමස්තයකටම කරුවාට පස්සේ සමස්තයටම ওই ප්‍රශ්නේ මම අපි එකටක් නෙමෙයිනේ සමස්තයකටම රටකට එක පවුලක් කරේ කියා. රටයි පවුලයි ඉන්නේ එළිය නෙවෙයි කියන එක තේරෙන්නේ නැහැ. බෑ ඒ වගේ තැන්වලදී අපි කියන එක වැඩක් නෙමෙයි මිනිස්සු ගැටෙනවා සත්‍යෙට ඊට පස්සේ හේතුඵල විදියට කවදාවත් එයාලට සසරේ සත්‍යය අරිපාදේ කියන කෙනා අරිපාදේ කියන්නේ එයාලා මේ කෙලෙසන්නේ නැත්නම් එයාලා බයින්නේ සත්‍යයටනේ රංජය නෙමෙයි සත්‍යයට බයින්නේ සත්‍යයට මම ප්‍රතික්ෂේප කරනවා නම් මට කවදාවත් සත්‍යය එන්නේ නැහැ කල්ප ගානක් යනකම් හරිනේ හේතුඵලනේ මම කැමති දේ තමයි ඒක කැමති ඒකට නම් මම හිතේ අපේ ආමුදුරු දැන් මේ ධර්මාර්ගයට ඉඳි ඉස්සලා හරියට ඔය අපේ අම්මලා මේ අම්මා ඔය මේ කියනවා මේ මොකද්ද මේ
මේ කේසා ලෝමා නකා දන්තා මෙතන මේ ගැලුවලා දැම්මට පස්සේ ශරීරේ කිසි දෙයක් නැහැ. කල් සිල්ලාටගෙන භාවනා මධ්‍යස්ථාන වල ඉඳලා ගතිය දිගේ හිටපු අයනේ. වහරක ගිහිල්ලා ඉතින් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණ පැත්තට ගිහිල්ලා මම මේ චින්තනේ පොඩ්ඩක් මේ පැත්තෙන් අම්මලට මේක දාන්න තුමන් ඔය ඌවා කතන්දර ඌවා නෙමෙයි කියන්නේ කිය. අම්මත් එක්ක නමුත් මම දැනගෙන හිටියා අම්මා නැති වුණාට පස්සේ මේ මාර්ගය යනකොට අර 60000ක් නයින් කියලා කියනවනේ 60000ක් හෝ 1000ක් නයින්. මේ ආගම මේ කියන්නේ සෝතාපන්න මාර්ගයට එන්න කෙනෙකුට මෙච්චර ක්‍රම තියෙනවා. නමුත් ඒකත් එකක් තමයි දැන් එතකම කෙනෙක් බලන්නකෝ ගලුලා තිබ්බට පස්සේ. මේක මනෝමින් ගලුලා තිබ්බට පස්සේ කෙනෙක් නෑ. අවුල්ද කෙනෙක් නෑ. දැන් අපි දෙන්න ඉන්නකලා මට මේක ඉස්සල්ලාම අර කන්දේ හාමුදුරුවෝ වන්නේද මම කුමාර සුභාෂ් අපි ඉතින් ගිහිල්ලා මේ මහව ඉතින් උන්වහන්සේ අපි 5 දිනක් ඉඳගෙන ඉන්නවා උන්වහන්සේ ළඟ මට මතක් වෙනවා පටි බුදුහාමුදුරුවෝ පස්සගුණානුන්ට දේශනා කරා වගේ. ඔවගේ ලොකු පුටුවක් මෙහෙම උන්වහන්සේ හරි උසයි ඒතුයි. මෙහෙම අර හොඳටම ඉඳගෙන මේ සමාධි ආසනේ. ඉතින් බෝඩ් එකකුත් තුන පොඩි වගේ මෙහෙම ලියලියා. දැන් වචන 16ක් 17ක් ලියන්න ඇති. කුමාරයා වුණ ෆොටෝ එකක් තියුවා. රුවන්වැලි ළඟිටයි කොහොමද රුවන්වැලි අපේ හම්බු මතක් වුණා. මතකෙට ආවා. කොහොමද ලිව්ව දැන් බෝඩ් එකේ. ඊට පස්සේ ඒකට මම රුවන්වැලි සෑය කිනකොට පංචිතයට කොහොමද කනට සෝතේ මේ ওই පැත්ත ගලවලා මම මේ ගමන කාටකේ දැන් එන ගමන් මේක පැයකමාරක් දෙකක් විග්‍රහ කරා. මම එන ගමන් කිව්වා යකෝ මේ සල්ලි කිව්වත් හිතක් එතකොට මේ ඔක්කොම හිතක් මේක මෙහෙම එකක් මේකේ අල්ලන්න බෑනේ මේක. එහෙමනම් අනිත්‍ය. අන්න මට වාරක දැන් වැඩ කරන්න ගත්ත ධර්මය. මේ අනිත්‍ය කිව්වේ මෙතෙන්ද කියන එක. දැන් මේ මොහොතක්වත් තියෙන්නේ නැති තිතකට තමයි අනිත්‍ය කිව්වේ කියන්නේ. ඉතින් වැඩ කරලා තිබුණේ නැහැ අපි අවංගම අවුරුදු 6ක් 8ක් තිස්සේ ඕකේ ගිහිල්ලා බණ ඇහුවා සාදුකාර දුන්නා අම්මලා එක තර්ක කළා තැන් වල ධර්මයත් එක තර්ක කරා අපි එතෙන්ට වෙනකල්ම මාත්‍රි වැඩලා තිබුණේ නෑ වැඩන්නේ ඒ වැඩන වෙලාව තමයි නමුත් ඇවිල්ලා මොන තර්ක මට ෂොට් එක කාලා එනවා මම මට ටොකු වෙන ගන්නවා කියලා ධර්ම දේශනා සාකච්ඡාවට ගිහිල්ලා අපේ ගෙදර මට ධර්මතාවද කියලා නමක් දැම්මා. ධර්මතාව. ඇයි ඉතින් මං යන නෑදෑයින්ට බණ කියන්න ගත්තා. මේ මහර ත්‍රිල් එකක් තියෙන්නේ පොඩි ස්ටෙප් එක. අහුවෙලත් නෑ. අහුවෙලා නෑ. නමුත් එපිට තේරෙනවා මේක ඇතුලේ බඩක් තියෙනවා. ඔව්. මොකක් හරි තියෙනවා. මොකක් හරි අල්ලන්න පුළුවන් කෑල්ලක් තියෙනවා. නමුත් අහුවෙලා නෑ. ඒ නමුත් ඉව තියෙනවා. මොකක් හරි ඉව තියෙනවා. මොකක් හරි තියෙනවා. අතරින් හිතෙන්නෙත් නෑ. ඔව් ඉව තියෙනවා කියන්නේ මට එයාපෝට් එකේ දැන් මම ගිහිල්ලා කියලා ඉස්සරලා මම දැන් එයාපෝට් එකේ වැඩ කරලා අපි උදේට මේ ඔක්කොම ෆ්ලයිට් එකට මේ ගියාට පස්සේ උදේ නිකන් ඉන්නේ ඉතින් උදේ නැගිටලා කිරි එකක් හදාන්න දීලා හිටලා කොහොම ටීවී එක දාගෙන ඉන්නවා ඉතින්. ඉතින් ඉන්නකොට අම්මට කිව්වි මේ ඒහි පස්සිකෝ කියලා අඟහරුවාදයි දෙකුරාටයි වැඩ කරන යනවා. පැය භාගයයි ස්වර්ණවාහිනී. ඔක බලනවා කොහොමද? අඟහරුවාදා විශේෂයෙන් බලනවා. මොකද ඒක දෙන්නේ වහරක හමුදුර ගොඩක් කරා අපි ලක්නවා. වේගෙන් කියයි යනවා මුල්ලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මම ප්‍රාර්ථනා කළා මට කවදාවත් දවසක මේ උත්තරමයා මට මුණ ගැහිවා. මේ තියෙන්නේ පරම ධර්ම. මේ අනිත්‍ය ඔක්කොම මේ ලෝකේ හදන ඒවා ඒ කවුන්සලින් වගේ වැඩ තියෙන්නේ. මෙතන නම් බඩු දෙනවා. ඒක ආවනේ. කොහොම ආවද මන්ද ඒක උඩට? ඒක එහෙම නෝ. ඒ ආපු විදිහේ ඒ කියන්නේ ආව විදියට අනුව හම්බෙනා ගුරු. එහෙම නෙමෙයිද? පෙර සංසාරවල බීජේ තැම්පත් වෙලා තියෙන ඉතින් පෙර සංසාරේ බීජේ තමයි අර එකතු කරගෙන ගියේ රංජය. අර කිව්වේ එතනට එන්න කලින් විස්තර ටික කිව්වේ. ඒක තමයි බීජය. ඔව් බීජේ පටන් හටගත්ත වෙලාව කියන්න බෑ. කියන්න බෑ. කොහොමද කියන්නේ? අනන්ත සංසාරය අපි ඔව් දැන් අනන්ත සංසාරي කියලා ගත්තොත් රංජය දැන් අපි මේ සම්මතේ මේ උපත තියෙන්නේ. සම්මත උපත. අපි සම්මතේ එළිය හදාගත්තේ. එතනින් එහා පැත්ත ගැන කියනවා නම් ඒ කියන්න වෙන්නේ මේ විස්තරයක්මනේ. මේ විස්තරයක්මයි. ඒකට ඒක කතා කරන්න බෑ අපිට. බෑ. අපිට පේන පරාසය ඉඳලා ගන්න වෙන්නේ. අනවරාග සංසාරي කියලා ගන්න වෙන්නේ ඒක. ඊට ආපස්සට පෙර කඳ පිළිබඳව විසවකුවාම උපත කියන්නේ දැන් ඔය සම්මත කතාව පරමාර්ථයෙන් ගත්තොත් පෙර කඳ පිළිබඳව පිළිවෙලින් සිහිකොට පුබ්බේනවාසානුස්සති ඥාණයෙන් ආපස්සට ගිහිල්ලා ප්‍රඥාව මියවනවනේ. ඒ කියන්නේ මිෂනේ. මොකද හරිනේ කල්ප කීයක්ද? මිෂනේ. කල්පාන්තර කීයක්ද? ඒක එහෙම ගිහලා බැලුවොත් එහෙම. ඉතින් මේ බීජය තැම්පත් වෙච්ච වෙලාව කියන්න බෑ. කොයි වෙලාවෙද කොහොමද දන්නේ? අනිත් එක දැන්
බීජය කියන එකේදී මම අදහස් කරේ රංජයි මේක නම් මම හොයන එක මෙතන නම් මොනවත් නැහැ. මොකක් හරි අසම්පූර්ණ ස්වභාවයක් තියෙනවා කියන එක දැනෙච්ච දවස කියලා හිතන්නකෝ. මොනවා හරි තරුණ කාලේ හරි බාල කාලේ හරි වැඩිහිටි කාලේ හරි කසාද බඳපු කාලේ හරි මේක නන් නෙවෙයි. කොච්චර දේවල් තුනක් මේක නන් නෙවෙයි මොකක් හරි එකක් තියෙනවා මෙතන. මොකක් හරි දෙයක් තියෙනවා අඩුවක්. ඒ අඩුව හොයන්න ඕනේ කියන එක දැනෙන කියන්නේ නැහැ දැනෙලා තියෙනවා. සෙන්ස් වෙනවා නිකන්. ඔව් දැනෙනවා මොකක්. ඒ කියන්නේ ගියාට එන විඩාව මේ මොන මඟුලක් වගේ නෑ නෑ කියන එක දැනෙනවා. අම්ම කියන්නේ අන්න ඒක තමයි බුද්ධ බීජය. ඒක තමයි බුද්ධ බීජය. ඒක සමහරවිට ඇත්තෙම නෑනේ. ඒක නෑ. ඒක නෑ කියන්නේ ඒක දැනෙනවා තියා එහෙම එකක් නෑ. දැන් අපිට දන්න කාලේ ඉඳන් එහෙම තුනනේ මොකක් හරි අස මේක නෙවෙයි. හැබැයි හොයනවා ඌ ගා. යන්නේ ඒක තමයි ටික ගාංජා ගාලා හොයනවා. මේකෙම හොයනවා. අනිකෙම හොයනෝනේ මේ පුර. මං කියන්නේ එහෙම ඒක තියෙන ඒ බුද්ධ බීජයේ තියෙන මිනිසයා මිනි 1000ක් මරලා සත්‍ය ගවේෂණය කරත් ප්‍රශ්නයක් නැහැ. මේක උපමාවක් කියන්නේ. මිනිස්සු ලක්ෂයක් මරලා සත්‍ය ගවේෂණය කරත් උට හම්බ වෙනවා. හරි දෙකක් කතාවක් මේක පවතින නෙමෙයි මෙතන තියෙන්නේ. මේකේ පැවැත්ම නතර කරන්න එකක් තියෙන නිකන් ඉඳීමක්. කරන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක රංජේ භික්ෂුව කියන්නේ සියලු යුතුයකම් අවසන් කරපු කෙනෙක්. සියලු සර්විස් සියලු සේවය කිරීම. සේවය කිරීම අවසන්. එයාට ඉවරයි. අවසන්. ඒක තමයි සීලෙත් නැහැ, දුස්සීල බවක් නැහැ, පුරුෂයෙක් නැහැ, ස්ත්‍රියක් නැහැ, අනන්‍යතාවයක් නැහැ. හිගන්නේ පිස්සෙක් ඕන නමකින් හඳුනන්න පුළුවන්. කෙනා නැහැ. කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ. ඒ වෙලට අනුගත වෙන පිස්සු වැඩ තමයි කරන්නේ ඔක්කොම බලනවා. කෙනා කියන්නේම ඒක නම් මහා කරුමයක්. අපිට විඩාවක් දැනෙන හැම වෙලාවකම හොඳට විදර්ශනා කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. දුකක් දැනෙන හැම වෙලාවකම විදර්ශනා කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ අනත්ත පැත්ත කොහෙන් හරි අහුවෙලා. අයිතිකාරයෙක් ඉර වෙනවා. කොහේ හරි පුතන හරි රැවටිච්ච වෙලාවක ඒ රැවටිච්ච තැන හදාගත්ත එක්කනයි. ඔබ මැෂින් එකෙන් පිටට පැනලා. තමන්ට මොනවා හරි දෙයක් හෙල්ලෙනවා නම් දැනෙනවා නම් ටක් ගාලා බලන්න ඕන කවුද මේ? ඇතුළට බනිනවා. කවුද ඉන්නේ ඇතුළේ? කවුද ඉන්නේ? අයිති පරණ සිද්ධියකට අයිතියක් කියාගෙන ඉන්නේ කවුද? එතනම ඉවර කරත හැකියි. අනිත් එක මේ මම එදත් කිව්වේ රංජයට මෙතනදී තමන්ගෙන් බණ අහන දවසක් එනවා. වෙන ලෝකෙ කිසිම කෙනෙක් ආයේ සත්‍ය කියන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ හඬෙන්ම තමන්ට සත්‍ය ඇහෙන දවසක් එනවා. අයින් කරා. අන්න එදාට ඉවරයි. එදාට එයා තමයි බණ කියන්නේ. එතකොට එයා තමයි පණවන්නේ සියල්ල ලෝකෙට. මේක පුදුම ගැඹුරු කතාවක් කියන්නේ. එතකොට එයා තමයි සීලය පණවන්නේ. එයා තමයි විනය පණවන්නේ. එයා තමයි පරම සත්‍ය ලෝකෙට කියන්නේ. කෙනාගෙන කියන්න බෑනේ. බුද්ධ ස්වභාවය. ඔව් කියන්න බෑ. ඒකයි අයිතිකාරය කියන්න බෑ. තමන්ට බණ කියන දවස තමයි රංජයේ තමන්ගෙන් ඈත් වෙච්ච දවස. තමන්ගෙන් ඉවත් වෙච්ච දවස. අන්න සබදාන. තමන්ට බණ කියන. කලින් වුණත් එහෙමම තමයි. නමුත් කලින් එහෙම වුණාට දෙපැත්තක් තිබුණානේ. තර්කණේ තිබුණා. ඔව් දෙපැත්ත තිබුණානේ. දෙපැත්ත. තර්කණේ කියන්නම දෙපැත්තනේ. අනිත් එක උතන මායයක් ඉන්නව බණ කියන එකේ. මායය. ඒ අපේ විඥාණයම තමයි. උත් කියනවනේ බණ. ඌ ධර්මයේ කියන එක පෙන්නලා උඹ ධර්මයේ දන්නවා දැන්. ප්‍රශ්නයක් නැහැ. උඹ ධර්මයෙන් එක්ස්පර්ට්. උඹට මේවා කරන්න පුළුවන්. කියලා මේ පනවන. හරි. දාන බිතු. ආසයිත් කකියනකොට. එයාගේ රාජකාරිය. දාන්නේ නේද? මේ ටික මෙහෙට ගල්ලා. දාන්නේ ගොඩක් ගෙනාවද? ගොඩක් ගේන්න අවශ්‍ය නැහැ මම කියලා තියෙනවා. පොඩ්ඩක් පෙමනවා. පාත්‍රය හොදලා බෙදන්න. අපි යන්නේ ඉස්සරහට. අම්මා බුද්ධ පූජා බෙදන්නකෝ ඈ.
ඔව් මම මෙතන මෙන්න ඉතින් තියනවද? මේකෙන් දුක්ටි. ඔය ගෙන හොඳ මේ පැන්නේ ඔය මෙහෙන් ගෙනාවේ වඩි. මේ මෙහෙන් ගෙනාවේ කොහෙන්ද? දඹන්නේ. දැන් අර ඒකට යන්නේ කීයද? මොකක්ද යන්නේ? 10ම වගේ 10ම ට දාන්නේ කියනවා. ගම්මා දැන් ඒ විදිහින් ඒක හදා ගන්න ඉන්නේ ටික ටික. ඒ කියන්නේ අර උතුමේ උදේම කියන මේ කාලේදී සිංහල එකකට ඒගොල්ලන්ට නොතේරුණාට වැඩි වෙනවා. වැඩි වෙනවානේ. කන්ටි මිසුන්ට මහ කුසලයක් නේ. මාත්‍ය කඩුමාරු දිනෝනේ ඒක කරලා මේ සත්‍යා මාත්‍ය ප්‍රේම මාත්‍ය උදවගත්ත කෙනෙක් සත්‍යා පරත වෙන්නේ නෑ නෑ. තථාගතස්ස බෝධින් පේ සද්ධහති තියෙනවා. ඒක මේ මොකද අඥානලිය වෙනවලු මම හරි පෙරේතයි මේ දෙන්න. ඒ කියන්නේ බොණ්ඩ අගාලා දෙනවා. ඔව් නිකන් දෙන්න පෙරේතයි. දැන් මේ වගේ කියනකොට අම්මලාට එනවා අම්මා මේ හරියට මෙහාට දෙන්න සාධනෙ දෙන්න රෝමෙන් ගිහුවොත් මම කෑ ගහලා තමයි ආපුසේ දවසට දුන්නේ. ඔව්. වහලක උදේට යනවා ඉතින් දැන් ඒ දවස්වල මට කාගෙත් නෑ ළමයි දෙන්නා ඉගෙන ගන්නවා. ඉතින් මම මොනවා හරි පොඩි දෙයක් කරයි යනවා. බුද්ධ පූජාව. කොටිරි පැණි එකක්. එහෙම නැත්නම් මේ මුද්‍ර පරම්පරාවක් එකක් බුද්ධ පූජාව. කොහොම ටික ටික නිමිනවා. දැන් ඉතින් අට දෙක රෝල්ට කල්ලි දෙනවා. ඔක ටික ටික පුරුදු වුණා දැන්. ඔව් ඒ වාර කියන කාලේ. වාර කියන කාලේ ටික ටික පුරුදු වුණා. ඔව්. කොහොමද කියන්නේ? කොහොම කාන්තියක් තිබෙන්නේ දෙන්න නිකන් ආතල් දැන්. ඒ කියන්නේ දීමේ සතුට. අඬු ඊවයි නැහැ ටික එච්චර පෙරේත මට. දීම නිසා එන්න සතුට අතෑරීම. ඒ දෙන්න බුදුනොත් හැබැයි වෙනවා. ඇයි ලැබෙනවා. ජාඩි මේ කාඩි හොදි බතුයි කෑවා කියන්නේ අනේ පිටු අන්තිමට දීලා ඒත් තෘප්තිමත්. ඒත් තෘප්තිමත්. ඒක මාරයි. එන එක මහා තෘප්තියක් තියෙනවා. ඔව්. අනිත් දෙනවා කියන්නේ වෙන්නේ මේ පැත්ත හිස් වෙනවා කියන එකනේ. ඔව්. මේ හිස් අනිත් එක මෙහෙම ඒ දීලා කියලා හිස්සුනා කියන එක නෑ. නෑ. ඒ හිස් වීම තමයි සතුට වෙන්නේ. ඒ හිස්සීම දැන් ඉවරයි කතාව ඒකටත් ඉවරයි. ඒ හිස් වීම තමයි තෘප්තිය. අන්න එක දැන් දීලා ඇතුලේ තියාගත්තාම තෘප්තිය නෑ. තෘප්තිය නෑ. තෘප්තිය. ඇතුලෙන්ම දෙන්න ඕනේ. ඇතුලෙන්ම දීලා දැරලා ඉන්නු. ඔව්. ඒතර රකින්න දෙයක් නෑ, ආරක්ෂා කරන්න දෙයක් නෑ, නැති වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ කොහොමද මේ මානසින් අපි මේ එල්ලගෙන ඉන්නේ මේ කැලේ ටික අයින් වුණාට පස්සේ මේ පාක කය දහස් උන්ට මේ වෙන බරක් දීලානේ අර හිත කියන කෑල්ලෙන් මේ අරගෙන ඉන්නේ. ඉතින් කඩන් ගෑන් දේවල් ගෝවල් මේව කොහොම මේ මානසික දැන් මේ මොකද වෙයිද කියලායි මමයි එකයි. අන්න ඒකනේ මේ සිතෙන්නේ වෙන් කරන්නේ මේ දෙක. භෞතිකය කියන එක. භෞතිකය දැන් අප්‍රාණික, අවිඥානික, සවිඥානික කියලා දෙක වෙන් කරලා බලයන්දි සියල්ලම අවිඥානිකයි. ඇත්තම කතාව. සියල්ල අවිඥානිකයි. ඒක සවිඥානික මනුස්සයන්ට තේරෙන්නේ නැහැ ඒක. මෙතනදී අය අනුකම්පාව, සංවේදීතාවය ඒ ඔක්කොම දුර්වලතා. ඔව් අතුපනායක දහම ගන්න කියලා ගත්තා තමන්ට උපමා කරගෙන අරගෙන ගැලුවට එහෙම එකක් තියෙන අවසානයේ වුණා වෙන ඔක්කොම මේක ලෞකික අතුපනායක ධර්මයක් තියෙනවනේ. ලෞකික ලෝකේ ඉන්න අයට. ඒ ලෞකික ලෝකේ ඉන්න අයට අතුපනායක ධර්මයට ඒක හරි. ලෝකෝත්තර අතුපනායක ධර්මයේදී ඒක වෙනස් වෙනවා. ඒක කියන්න බෑ. ඒක නිකන් සමහරට ලොකු සෙල්ෆිෂ් වගේ දැන් මම අපේ අකට කිව්වා අපේ අක්කා නෝ නියුක්තයි අප්පා සහෝදරින්ටත් කිව්වා ඉතින් අපිට අපේ රෑල ඔයා කියන්නේ ඉතින් අපේ අමුතු දෙනවා නියම පනිෂ්මන්ට් මොනවා දුන්නත් ඉතින් යා දීලා ඉන්නවා ඉතින් හැබැයි කවදාවත් කරවන්නව නැහැ ඉතින් මම යාට කිව්වා මේ ධර්මාලෙත් ඉන්නවා දැන් දැනද මම කිව්වා සෙල්ෆිෂ් වෙන්න ඕනේ කොහොමද ඒක ඔයාට මට මේ ඔය අපි කියන එක නෙවෙයි කිව්වා. ලෝකෝත්තර සුවයට ඉඳ තියපහම යා ඔටෝ සෙල්ෆිෂ් එකක්. ඔයාට වැඩක් නැහැ කිව්වා ලෝකේ තනියලිය ඔටෝ පහරට හම්බු තියෙනවා. තනියලියේ කැලේ තනි වුණා. ඌට බ්‍රේක් එකක් නැහැ. නෑ. දැන් බුදිය ගන්න එනවා දැන් ගැහුවා දැන් කැඩුවා දැන් කෑවා ඌගේ ලෝකේ. විතරයි. අන්නේ තනියලිය. සමානයි බය නැහැ. ගෑවිලාව. කම්ප්ලේන් වෙන්න ඕන තරම්. නෑ.
කොම්ප්ලේන් එකක් ගන්න දෙන්නේ නෑ, නෑ. මේ වගේ මේ හරි වගකීමක් නෑ. මේක බුදුහාමුදුරන්ගේ දේශනේ තියෙන දේශනේ. ඒ කියන්නේ තනිව හැසිරෙන කඟ වේනේ. එක්කාග ඇති කඟ වේන තනිව හැසිරෙනවා වගේ තනිය වාසය කරන්න ඕන පසේබුදුවරු එහෙම නැසිරෙනවා කියන්නේ. පසේබුදුවරු කියන කතාවේදී අපි කියන්නේ පසේබුදුවරයා ධර්මයේ කියන්නේ නැහැ කිය ධර්මයේ කියන්නේ කෙනෙක් නැහැ. උන්වහන්සේට ඇතුලෙන් කෙනෙක් හම්බෙන්නේ නැහැ එළියෙන් කෙනෙක් හම්බෙන්නේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ යුගයේදී පසේබුදුරු පහළ වෙන්නේ නැද්ද? පසේබුදුවරු කියන ඒ කාලයක් දැන් ඕකයි සම්මතෙන් දැයිවි. නෑ මම ඔය දැන් පරමාර්ථයෙන් ගමුකෝ දැන් පසේබුදුවරු කියන්නේ ස්වයං ඥාණයෙන් අවබෝධ කරගන්න. ඥාණයෙන් එයාට හේතුඵල විදියට එයාට ඇහෙනවා. නමුත් එයා සමහරවිට එයා බුදු කියලා දන්නෙත් නැතුවත් වෙන්න පුළුවන්. බුදු කියලා දන්නෙත් නැහැ. මොකද ඒක අපිනේ කියන්නේ දීනලා වල්ලා. මේ දැන් බුද්ධෝත්පාද කාලයේ කිව්වහම එයාගේ ලෝකෙට බුදුන් පහළ වෙලානේ. අබුද්ධෝත්පාද කාලේ අපිටයි. දවක තමන්ගේ පැත්තෙන් අපි ලෝක බලන්න ඕනේ. එළියෙන් බැලුවොත් එහෙම ලොකු කතන්දර ටිකක් එනවා. කුමේ ගියට ගැටගහලා එළියෙන් කියන්න වෙන්නේ. ගියට ගැටගහලා තියෙන්නේ මේක අරයි යන්න මම හිතන්නේ. අරයි යන්න. අරයි යන්න. ප්‍රඥාවන්තයා තමයි මේක ලියාගන්නේ. එයා දන්නවා ටික ගානේ කියනකොට අර කතාවක් තියෙනවා නේද දැන් අපිට මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න නම් ගෞතම බුද්ධ ශාසනය මැරෙන්න ඕන. ගෞතම බුද්ධ ශාසනයේ ඉන්නගෙන මැරුණාම මෛත්‍රී බුදුන් පහළ වෙනවා. මේක ඇවිල්ලා පරමාර්ථ මරණය. සම්මුති මරණය ගැන නෙවෙයි කියන්නේ. දැන් එළියෙන් ඕක විග්‍රහ කරන්නේ සම්මුති මරණයට දාලා. සම්මුති මරණයට දාලා අර අවුරුදු ගණන් ඔව් මේ මෙතන කෙනෙක් ඉන්නවා එයා මැරිලා මේ ගෞතම බුදු ශාසනය මැරෙන්නේ අහපව් කාලෙකදී මෛත්‍රී බුදු ශාසනයේ ගේතුමති රාජධානියේ පහළ වෙනවා කියන්නේ. ඒක එළියෙන් එක. ඉතින් ඕක මේ කියන්නත් බෑනේ ඉතින් මිනිස්සුන්ට. ඒ කියන්නේ පරමාර්ථය අනිවාර්යෙන්ම ඒ දිනවා අතේ දිනේ අවබෝධයක් එක්කම එයාගේ අතහැරීම තුළම මුළු සබහස සමස්තයේම පරමාර්ථය. ඒකත් එහෙමයි අනිත් එක ඉස්සෙල්ලා කිව්ව කතාව මේ කිව්වේ මෙතන අනුකම්පාව සංවේදීතාවය කියන්නේ දුර්වලකමක් කියලා. එතෙන්දී මේ කිව්වනේ මේ අනේ පව් මේ කියලා හිතන එකත් අපේ දුර්වලකමක්. දැන් හිතන්න දැන් අපි මිනිසුන්ට ගියොත් මේ මිනිසුන්ට මේ යන ආර්ථික ප්‍රශ්නත් එක්ක කණ්ඩ නැති වෙනවා, තෙල් ටික නැති වෙනවා, ලයිට් කපනවා. අපි ඒක හොඳයි මුන්ට ඕකම වෙන්න ඕනි කියලා අපි හිතනවානේ. අපි කියනවානේ. ඒක අපි කියන්නේ ලෝකෝත්තර අත්උපනායක ධර්මයට අනුව. තේරෙනවද? මේ ටර්න් වෙන්න නම් මේක වෙන්න ඕනේ. දැන් ලෞකික අත්උපනායක ධර්මයේ ඉන්න එකට කියන්න පුළුවන් මේ ආම්දුරු මහා ආත්මාර්ථකාමී ඉන්නේ ආම්දුරන්ට මොකද ගන්න. නමුත් අපි කියන්නේ අර විදිහට. ඒකයි අර ගැටෙන්නේ. ගැටෙන්නේ ඒකයි. උනහම අපි අපේ ආන්නේ ඒකයි දරුණු. අන්න ඒකයි දරුණු. ඒ දන්නේ දන්නේ අපි ඉන්නේ අතනින්ද. අම්පාව කියන්නේ එතනයි තියෙන්නේ. අත කියන්නේ ඒක හොඳයි නේද? කණ්ඩ නැති විදි තුඹලට ඉන්න තැන පේන්න ගන්නවා. මේක කලකිරෙනවානේ. දැන් මේක දුකයි නම් ඔහු කලකිරේ. යමෙක් කලකිරෙන්නේ නොඇලේ. යමෙක් නොඇලුනේ මිදේ. එහෙම නෑ. දුක දකින්න එපා. ඒක තමයි කලකිරෙන්නේ. කලකිරෙද්දි නොඇලෙන. නොඇලෙනවා කියන්නේ මිදෙනවා කියන්නේ. ඉතින් ඒක දැකලා තමයි අපි කියන්නේ හොඳයි මුන්ට පයින් යන්න ඕනේ. ඒක හොඳනේ. හොඳ දකින්න බෑ. අපි ආම්ලුම මම ඉතලා මම කිව්වේ මේ දැන් මම දැන්නේ සමහර විට දැන් මම දැන් කුසල්ගිරි බලනවානේ. ඔව්. දැන් මම බැලුවා මගේ තනීසි පොඩි අර තිබුණානේ අමාරුවල්. දැන් ඉවරයි ඈ. දැන් ඉවර වුණාද? දැන් තමයි දැන් නෑ දැන් විදින්නේ නැහැ මොනවද. බලන්න බයිසිකලෙම ගිහිල්ලා ඇවිදින්න නැතුව මේ. ඔව් ඇවිදින්න නැතුව. ඇවිදින්න. ගෙදර හිටියත් වාඩි වෙලා ඉන්නේ. බයිසිකලෙ ගියත් වාඩි වෙලා. සුලපි මේ දැන් අත්ත වැඩ ප්‍රමාණය එකපාරට නැවලා නේද? ඉතින් දැන් බයිසිකලෙ වලම මාරාකල් හැන්දේව මුද්දට දාඩි දානවා. මං හිතලමක් යනවා තව ටිකක් දුර නිකන්. සාමාන්‍ය කිලෝමීටර් 4-5ක් වෙන්නේ. ඔව්. හිතලා යනවා. හිතලා යනවා ටික. ඊළඟ වෙයි එනවා ඉතින්. උඩ බයිසිකල් පදිනවද? ඔව් මොටර් බන්න නැහැ. තෙල් නැත්තම් බෑන්. තෙල් ඇත්තම නැද ෂෙඩ්ඩුල? නෑ. තෙල් නැයි දුකක්වත් නෑ මගේ ඉතෝ දැන් ආවේ. දැන් විසව් වැටේ උන්න මෙන්න විසව් වැටේ ගිහින් හිත ආවේ. ගෙදරට ගැටියන්. ගෙදර යන්න ඇති. අපුව. රිසර්ව් එකේ ලීටරයක් විතර වදිනවද? ලීටර එකමාරක් පාරියක් නෑ. ඔව් ඊට පස්සේ තෙල් බින්දුවටම නැති වුණාම තමයි වැඩ කරන්න ගන්න. ඊට පස්සේ බලන්නකො මේ කට්ටිය. මෙයාලට තේරෙන්නේ නැහැ රංජය මේකේ යහපත. බාදහම මොන තරම් යහපතක්ද කරන්නේ. අපි ණය බැරෙන් නිදහස් කරන එකක් කරන්නේ. ඒක හැමදාම නයි. නැත්තම් මේක වෙන්නේ බෑ. අපි කවද්ද වැඩ කරන්නේ? ඒක කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. අනිත් එක විතර කළා මුන්ට දැන් අර උදේට වැඩට යනකොට එනකොට කරනකොට ඒක ලෝක දෙක තුනක ජීවත් වෙනවා. දැන් අනිත් ලෝකේ ඉන්නකොට තමයි ලෝකේ කාවේ. ඔව්. ඔව්.
එකම තැන ඉන්නකොට මේක දැන් පේන්න ගන්නවා. පේන්න ගන්නවා. ඒ ගෙදර ඉන්නකොට රස්සාවට යන්නේ නැත්තම් මිනිස්සයා හැමදාම ගෑනු මිනිස්සයා උදේ ඉඳලා හවස වෙනකන් දකින්නවා. ළමයිනුත් දකින්න එපා වෙනවනේ. ඊට පස්සේ මිනිස්සු ගෙදරින් මිදෙන්න මොනවද දෙයක් කරනවා. ඒකට වත්ත පිටියට යන්න බලනවා. කුඹුරට යන්න බලනවා. දැන් ජීවිතේ මම කුඹුරට ගිහලා පොඩ්ඩක් කටි උනන්දු කරේ. ඒ මිනිස්සයා මේ ආණ්ඩුවට බැන බැන හිටියේ ඕක අවුනොත් මම මරනවා, පිටි ගහනවා, කපනවා කිය. මේ ද්වේෂයෙන් වෛරයෙන් ඇවිලෙනවා. දේශපාලන මතවාදයෙන්. ඊට පස්සේ මම දැන් යමන් කුඹුරට කියලා කුඹුරට ඇදලා දැන් ඇල ටික සුද්ධ කරගෙන යන්න පටන් ගන්න දවස් දෙකකට පස්සේ කියන අවසර. මට අර මේ මරන්න පුච්චන්න තිබිච්ච එක නැති වුණාට. දැන් මට පුදුම සතුටක් දැනෙනවා. ඒ මිනිස්සයම කියනවා. බලන්නකෝ දැන් එතකොට ඒ පීඩනේ එන්න හේතුව අර නිකන් ඉන්න නිසා. නිකන් ඉඳලා දැන් ඉදිරි බය දැනිලා ඔව්. අඬගෙන යනවද පේනවනේ. පේනවනේ. ඒ මම වදිනු. ඔව්. පිටිපස්සෙන් තියන්නම ඔව්. ඒ නිසා තමයි වෙන්නේ. ඒ නිසා කියන්නේ අර මිනිස්සු නිකන් වැඩක නොයදු සිත වරදටම පෙරලෙත. කියලෙනවා. අනිත් ප්‍රපංච ධර්ම වල යට වෙනවනේ නේද? නිකන් ඉදි මොකද ප්‍රපංච හැම වෙලේම නැතු ඉනි. මම කාඩියක් දාලා ඉන්නවා නවතුරුවම් මාත්‍යා මොනවන්නේ නැහැ මාත්‍යා මුන්ට බලන්න කරපු වැඩේ කියලා පටන් ගන්නවා. ඔය රීලා කියලා කවුරු හරි මොනවද විලක් අසන්න කියලා බලන්න අරකයි මේක කියලා පටන් ගන්නවා. ඒ හැම තැනම තියෙන එකම කතන්දරේ. එකම කතාව යන්නේ. කතාව දෙනවා. ඒ තමන්ගේ දොරට දෙගෙන ඒකෙන් තේරුම් ගන්න ඕනේ අපි කොච්චර දුර්වලද කියලා නේ. මම දැන් ඒක තමයි මම දැන් කල්පනා කරේ අර එහාට පොඩි අර ගේ කැරේ. ඔව් කැඩුවද ඒක? නෑ කඩුවේ නෑ දැන් ඒක ප්‍රෙපෙයාර් කරනවා. අදහසක් ආවා. මම දැන් කිතුම ලස්සන ප්‍රෙපෙයාර් කරලා කුටි කුචි කැලේ කුටි ගහලා නිදාසේ හිටියයි. කවුරු හරි ආවොත් ප්‍රතිසීකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න පුළුවන් ඉන්න කලින් උඩක් දෙවෙනවා උ. ඒකෙන්ද ඒක හදලා පේන් කරන් බඩු තියෙන පේන් කරලා වටේ ලස්සන මල් එළවලු දැන් ඒකේ මම එළවලු හදලා ඒකේ දැන් වටේම එළවලු හදලා තියෙනවා. ඊවිස් දැන් මේ එළවලු පැල ටික අර යන්න ආවේ කොහෙන්ද හරි යනවා. ආ බවර්ගේ එකේ තියෙනවා. එතන තතුපස්සලා හන්දි. අර පැත්තේ නේද? ඔව්. දැන් ඔය යද්දි තියන්නේ ඈ. ඔව් මම කියන්නේ. තතුපස්සලා යද්දි බවර්ගේ එකේ තියෙනවා මේ බඩු පැල මිරිස් පැල මිරිස් කොච්චි. මට ඕනේ මේවා මේ ලබු පැරන් දෙකක් හදාගන්න. ලබු ඇටද? ඔව්. ලබු ඇට ආරාමයේ තියෙන සුමාරම් ඉල්ල ගන්න. මම යන්නේ ඒක තමයි. සුමාර මේ වෙලේ ලබු තියෙනවා. මේ වර්ගයක. මේක පාත්‍ර ලබු. ආරාමයේ තියෙනවා. දෙකකින් ඉල්ල ගන්න. සුමාරුගේ අනිවාර්යයෙන් මෙතන මතක් කරලා ඇට තව ඇති. ලබුවට එන උඩක් තිබුණා. ඕකෙන් ඇට 20ක් කරගෙන හරනවා ඔය දැන්. දිගේ මම අම්ම කෙනෙක්ට කිව්වා මේ ලබු කොළ අර හදන්න. ලබු. ඔව් ලබු අර රෝල් කරලා. හදලා ගන්න තුන රසයි. අද මේ පුහුල් බෑවා කී අර දීපු ටීම් එකේ කොරා කී හන්දේ මේ අයියේ පුහුල් කෑලා කියලා මම දන්නේ නැහැ පුහුල් හදන්න. ඒකම ඊ හන්දේ මම කෙනෙකුට කතා කරපුවාම අයියේ මේ හදන්නේ අර දේටි උව මාළු වැඩිනවා මෙන්න මෙහෙම කියලා කියලා දුන්නා. දුව ඔයා කියන්නේ? රසයි. කොල්ලම් බරලා දාලා. ඔව් පොළි ආලුයි අබයි අඹරලා. ඔව් අඹරලා මේ කරලා පොල් ටිකට දාන්න ඕනේ. අරක මිදෙන් දිගේ යනවා වතුර නෝලා. ඔව්. ඉතින් මදදී ඊට පස්සේ ඒකෙන් වතුරින් එක සයිස් වෙනවා. ඔව්. වතුර තියෙනවා. මටදී මේ දුණු අම්මිරි සරවම ටික දාලා තවත් සයිස් කරලා අර කිරි කරකට දාලා කරලා හින්දෙන් දැනෙන්න. වේදිච්ච මේ ටෙම්පරේචර් දෙන්නේ නැහැ. ටෙම්පරේචර් දෙන්න තවත් කරා. ඔව්. ඒ කියන්නේ අම්මි වේදිච්ච මිරිස් කරලකුයි අපටිකුයි සුදුරුණුකුයි මේ පොත්තත් එක්ක පොඩි කෑල්ලක් දාලා අපටියක් දාලා දාන්න. හරි ටෙම්පරේචර්. ඔව් ඒ වගේ අමුතු ටිකක් තමයි. ඔය කොහමද ඔය ලබු වර්ග දියර කෑමනේ. වතුර ඔකේ ගොඩක් තියෙන. ඔය හදන්නේ ඔය කොල්ලම් බරලා දාලා තමයි. දැන් ආල්දුක්කුයි කොල්ලි කවුරුම අරක හොඳට හාල් මේ බැදලාද ගත්තේ? ඔව් බැදලා පොඩ්ඩක් ගන්න කියලා කිව්වා. ගැත්තේ නැහැ මට උදේ කොල්ලේ. හාල් බැදන රස වෙනස් වෙනවා. සහ උකු ගතිය එන්නේ ඒකෙන්. උකු කොම්ෆ්ලවර් දාන්න. ඒ වගේ උකු ගතියක් එනවා ඒක. සිංහල කෑමනේ. ඒක නෙමෙයි. ලබු කැකිරි පිපිඤ්ඤා ඔය නෙමෙයි. ඒක නේ හදලා දෙන්න බලන්න. අපි දැන් කන්නේ. ලබු හැදෙන කාලේ දැන් මැංගුස් නෙමෙයි මැංගෝස් රම්බුටන් දූරියන් හැදෙන කාලයක් යනවනේ ගඩි උඩ. ඔව් ඒ සීසන් එක පහ වෙනකොට මොනවද දෙන්නේ? දෙල් ඊට පස්සේ මොනවද දෙන්නේ?
ලබු කොයිද? දියර කෑම. බලන්න. දැන් ලබු හැදීගෙන ඔන්න ගෙඩි කලදාව හටගෙන ඉතින් ඒ ඇඟ සීතල වෙනවා. ස්වභාවයයි. උෂ්ණ කාලේ ඒව කත් කෑවට පස්සේ ඇඟේ තියෙන විෂ අරෝමය ඔක්කොම ඇති වෙනවා. මේක රිදම් එකනේ. ඒ කියන්නේ අපි ඔකෙන් ඈත් වෙච්ච එකෙන් දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මහා කන්නේ යල කන්නේ හරි මේ කියලා වෙන් වෙලා තියෙන්නේ. දැන් රිදා මං කිව්වේ මේවට මල් පැල වලට වතුර දාන්න නැතුව මේවා වේලිලා කේඩෑබි වෙලා තියෙද්දි ඒකට දැනෙන ටික මේ පැත්තට දැනෙනවා. මාණ්ඩ හිතෙන්නේ නැහැ, නිදා ගන්න හිතනවා, කම්මැලි, කිසිම පිට එකක් නැහැ. ටක්කා ගිලොම් බලමු වතුරට මල් වලට වතුර ටික දැම්මා නම් මොකද? එන්න දැන් මැටිය සම්පූර්ණයෙන් මේ පැත්ත ආපහු පිකප් වෙලා අර එනර්ජි එක ස්වභාවයමනේ. හිත. එළිය ඇතුළ කියලා දෙකක් නෙවෙයි කියන එක ඒක හේතු ගන්නන්න කිව්වේ ඒක. ඕටි හිතේ දින වංචනික දහම තමයි ඒක පැත්තට කරපුවාන්නේ නේද? ඔව්. දැන් බලන්න රංජය දැන් මේ දවස් දෙකක් ආවා නේද කවුරුත්ම නැහැ. කවුරුත්ම නැහැ. එන්නේ නැහැ මෙතෙන්ට රීච් වෙන්න බෑ. සම්මතයේ කිසිම ආම්බුරු කෙනෙකුත් නැහැ රංජය. ගෝවන්සි කියන්නේ වාරක ආම්බුරු අනෝකම කිව්වොත් බෑනේ අපි ගිහිල්ලා දුබාලා මල්ලු කට ගහලා පින්කම් කරලා ඒ පින්කම් ටික ගෝවන්සි දන්නේ කරපු පින්කම් ටික ලක්ෂේවන් කිරිපිටු ලක්ෂයක් කරනවා 10ක ටීම් එකේ මම ලීඩර් ටීම් 10යි මට කිය 20ක් ඉද අට ගහලා ඉවත් කරගන්න ඕන කරගෙන එතකොට පාවඩ ලක්ෂයයි කුඩු ලක්ෂයයි සේසත් ලක්ෂයයි පහන් ලක්ෂයයි මුළු ලක්ෂයයි දුවියන් ලක්ෂයයි කොහොම හරි ඔය ලක්ෂයවත් 16ක් විතර කරා. එතකොට 89ක් රෝග 99ක් කියලා 203ක් අන්තර 400ක් උසු මට හම්බුනේ රන් දැමිලි මුල් ලස්සන මෙච්චර විතර වාදින. මේ ට්‍රේකින් කක් රන් දැමිලි මුල් කියලා මේ නෝඩි වහලා මේ බෝටින් අරගෙන මේවා නිකන් දිව්‍ය ලෝකේ පින්කම් වගේ. අර ආට් ඒක කියද්දි පින්කම් ආයි සුදි එහෙම කරලා ඒ ප්‍රඥාන භික්ෂුව හරහා ආරුත්තම භික්ෂුව හරහා එහෙම ගිහින් තමයි මේ උපවාසයලා ලුකුහාමුදුරුවෝ එතකොට මේ පිරිස් ළඟට මෙහෙ එන්න බෑ මේ ඉන්න බෑ ඒක හරියම ඉඳගෙන දැන් මම යාළුවෙක් වගේ උපවාසෙත් එක්ක ඉතින් කල්යාණ මිත්‍ර ප්‍රඥාන කෙනෙකුට ඇවිල්ලා ඔය සබ්ජෙක්ට් එක කතා කරලා ඇතුළ වෙනම විදියට නටවනවා ඇවිල්ලා ඒක යනවා යන්න මතක් කරලා මාරු වෙලා එක්කෝ වෙන ආලුගයක් මොහරි මුදයක් කියලා යනවා එන්න දෙන්නේ කෙනෙක් අර ඔය පාඩම කියන්නේ පෙරපෙරා නීති තමයි පෙරපෙරා වාගේ මේකෙත් මම හිතන්නේ යම් රිදම් එකක් තියෙනවා අරයා ඒ ඔක්කොම කරගෙන ආපු කෙනා සමාන්ට චොට් එක කාලා යනවා එකපාරයි අන්ෂොට් ගැහුවා ඒකෙත් ඉන්නෝනේ මෙන්න දැන් චොට් එක ආපු කෙනා ඉතන මේ ෂොට් එක කාලා වැඩි කරගෙන ඉන්නවා. ආයේ පන්සල් වලට යන්නේ නැහැ, කල්යාණ මිත්‍ර හම්බෙන්න යන්නේ නැහැ. යාගේ වැඩි කරගෙන හරි ලස්සනට ඉන්නවා. අපි එහෙම නෙමෙයි. තාමත් මේ ගුණේ කියා මේකට ඇලි ආසාව මේ මෙතනම තමයි ඉන්නේ. ඒ ඇසුරකට එනවා යනවා. ඒක ඒ විදිහටම තියෙනවා. මත් වහරක ගියා එදා ඉඳලා වහරක ගියා. වාරක ගිහිල්ලා දීර්ඝායුෂ අද තනියද දාන්නේ හැදුවම නේ දුවක් තියෙනවා. ඒ ළමයට කියන්න දහම් පාසල අවසන් දැන් ලියන්න මේ ගෙදර අයට කියන්න මේ පන්ති දැන් අපි මන් දාන්න ඉන්නේ. ඒ ළමයි දැන් ওই ටික පවුණු කරගන්න වෙන්නේ නැහැ. ඒ ඉන්න කණ්ඩායමම කොහොම හරි දෙමව්පියෝ තමයි උඳු කරවන්න ඕනේ. නේද? ඔව් මං කිව්වයි කියලා කියන්න බෑ. කිව්වා පුතා ඊයේ. කිව්වා? ඔව් කියන්න ඒ කට්ටිය කරොත් එහෙම දැන් ඉස්සරහට දහම් පාසල උගන්වන්න හරි පිළිසන් නැතුව යනවා. ඒක මොනවද කළා මේ දෙමව්පියන්ට කියන්නේ? අර ඉතිනවල දුවත් එකකේ පන්ති යන එකට දීපගේ. ඔව් දීප. ඒ කණ්ඩායමටම තමයි. ඔව් ඒ කණ්ඩායම. ඔව්. සාලිමත් මේ යාර නරකේ චෝකේ දෙන්න ගත්තා. හරියන්නේ. අර උදේ රාගෙන හොඳයි අම්මා යන්තිරන් සරණයි.
තමයි මොකද ඒ දැන් මේ පූජා ඉවර කළා ඒවා මොකද තාම කරනවද? නෑ මම කියන්නේ අටිපිට ඔව් නෑ ඒ ඖෂධය විසික් කරනවද ඉවර කළා අවුරුදු මම දැන් වීසි කරනවා තමයි. ආ නෑ හැබැයි ඒවා ගත්තා. ගත්ත ඒවා මම හිතන්නේ ගත්තා. පාවිච්චිට හරි මොනවට හරි කෑම නම් ගන්න බෑ කෑම ගන්න බෑ. කෑම කියන කිරි පූජාවම වලනවා. ඒක දෙන්නේ නැහැ ගන්නවා. කිරි පූජාවක් කරනවා. දිය මුසෙක. ඔව් මෙහෙම ලොකු බැරල් එක අර චානකලා හදන්නේ අපි ඒ චානකලා ඒෙන් තමයි අල්ලගත්තේ අපිට. ඒ ටීමේ කොහොමද තමයි දීලා ඒකට දාන්නේ ෆ්‍රෙෂ් කිරි. දාලා ඒක තියෙනවා එක එක ටයිම් උඩ. වත තියන්නේ වතුරේ. පාත්‍රයේ ලොකු පිටල් පාත්‍ර. තැඹිලි වතුරේ. තැඹිලි වතුරේ. ඉන්දර දාන්නේ සම්පූර්ණ කුරුමුදල සුදුවන්දල. අපි හැදුවනේ මුකියංගනේට හැදුවා. වර්ණලිතයට හැදුවා. ලංකා රූපාරාමයට හැදුවා. සෝමාවතියට හැදුවා. අනුරාධපුරයේම කව මේ රූපාරාමේ වගේ නම් සෑහෙන ගමනට අපි ඥාන කරලා අපිට වෙන වාහනයක් දෙනවා. ඒ මගේ අපේ මගේම යාළුවෝ කට්ටිය. මම තමයි ලීඩ් කරන්නේ. අපි හැමදාම නේද දැන්. හැබැයි ඒක තියෙනවා මොකක්ද දෙයක් තියෙනවා. ඒකනේ දැන් සම්මතයෙන් හිතන්නේ දැන් මේ අපි නොදැනනේ දැන් කරන්නේ. දැන් අපි ඉවසල මේක පරමාර්ථ ගැඹුර දන්නේ නැහැ. ඔව්. නම් බුදුහාමුදුරුවෝ මම වාගෙන අර පින්තුරම වාගෙන මේ ගන්ධ හැබැයි මට මේ චානකුව දවහට ජයි ආයිසුයි ආරවා මේ ඉන්නේ හැකම් මම අයිසරවම දෙන්නේ ගන්ජන ගහලා තමයි රෑ මේ කිරිබුල. ඔව්. ඇස් ගෝරකාවාගේ ගන්ජා යවෝ කියන්නේ නේ. ඒකේ චානකී යාළුවේ ඌ වැඩ කරන්නේ දසන් එකේ අන්තර. ටිකක් කරවලින් ගිහම ඌ මේ පිටිදේ. අරගෙන ආපි යන්නේ. මේ ගමන මේ චානකුවා ඊ බුද්ධ මාර්ගෙන් දෙන්නත් ඕනේ. විහිමත් ඒවල් කරලා බලන්න. බුද්ධ කියන්නේ මායя ආර්යයෙන් නිදෙන්නත් උනේ. ආ. ගෙල්ලෙනවද කියලා බලන්න කියලා. හැබැයි හරි තාම පොඩි පොයින්ට් තියෙනවා. ආ. ඔයගොල්ලෝ මේකේ තියෙන පක්කම සීගින් වැළුවා. මිරිස් වැඩි. ඔව් ඒවා ඉතින් මහා ආශිර්වාදේ. ඒ පාරමිතා ශක්තියනේ නේද? අවාරේ ශ්‍රීපාදී කියලා පූජාවක් කරා. විවහාරක ටීම් එක කරා පින්කම් නම් අම්මා ඒක බුදුහාමුදුරු ලංකාවේ ජම්බුද්දීපේ කියලා ඔය ඒ ටීම් එකත් එක්ක අහුවෙලා ගියා ඒ තැන් වන්දිය. මේ බුදුහාමුදුරන්ගේ ජයශ්‍රී මහ බෝධිය එතකොට මේ ගිරිවඩුන්න ඉන්න පින්කම් කරා. එතකොට ඕවගේ කරා රෑ ඉදි වෙනකල් මේ ඉසින් බැස්සකට කියලා මැදවච්චි මේ පස්වක මනුන්ට රත්නේ දෙන්නා කරපුවා ඉසින් බැස්සක. ඔව්. එතෙන් දෙවිලා. එතෙන් දෙවිලා රෑ ඉදි වෙනකල් දඩගේ පිරිත් කියලා වමේම කරා. මේ කීමකි සෑහෙන්න ගමනක් නම් ගියා වෙනවා. ක්‍රිටිකල් ගිහිල්ලා දවසක් දෙකක් අම්මෝ අපි චානක අපි කට්ටිය ඉදි වෙනකල් ධර්ම දේශනා ක්‍රිටිකල් හැබැයි ක්‍රිටිකල් නම් මාදරන ක්‍රිටිකල් මම තාම යන්න ඕන. ආතන් වහන්සේලා ඉඳි දැනන්නේ. ඒ ගල් නිර්මාණ දැක්කම ජේතවනාරාම කියලා කියන්නේ. ඔව් හිතා ගන්න බෑනේ නිර්මාණ. බුදුහාමුදුරු ලංකාවේ ජම්බුද්දීපේ කියන තැන ඒගොල්ලෝ අවුරුදු 10ක් වැඩ වාසය කරපු ජේතවනාරාම. ඒ නිර්මාණ බාණ්ඩ පඩිපෙළවල් ගල් කණු පොකුණු විල් කර බ්ලේඩ් වලින් කපලා වගේ. ඒකනේ කියන්නේ හිතා ගන්න බ්ලේඩ් වලින් කපලා වගේ. හේතු දැන් ගලට ගලක් හේතු කරාම කෙස් ගහක් දාන්න බෑ අතර. බෑනේ. දැන් ලී වලින් හේතු කර ගහන්නත් බෑ. ඒවා නම් විශ්වකර්ම වැඩ. ඒවා හිතන්න බෑ. ඒක මෙහෙම තැන්න ගන්න වැඩ ගිරියයි. තැන්න එකක් නෙමෙයි කණ කන්දි. කොහොම ඉතින් ඒ තැන් වලට මූ කරාද කියලා. ඒ රහස් ඒවා විශ්වකර්ම විදිහටම කරලා ඉතින් හිතන්න ගන්නවා. දෙකකින් කපන්න පුළුවන්. මෙහෙම කර්ව් හදන්නේ කොහොමද? ඔය ඒකනේ කියන්නේ. අන්න ඒකනේ. ඒ කර්ව් එකත් හරියටම තියෙනවනේ වාස්තු කළා වගේ. ටැච් කළා එහෙම මොකක් වන්නේ නැහැ. බුදුම නිර්මාණ. නිර්මාණ කියන්නේ හිතම තමයි. හිත. ඔව් හිත. ඇයි හිතන දේ? ගල කියන එක වෙදී තියෙන එක නෙවෙයි. තද ගතිය, මුදු රළු ගතිය. මාවනවා. රහතන් වහන්සේලාගේ තියෙන ඒ බලය හැකියාව දැන් මම කියන උන්වහන්සේලා වෙනුවෙන් ඒක කරන්නේ. උන්වහන්සේලා කරවන්න නැතුව ඇති. නමුත් ඒ හිටපු මිනිස්සු මේ ලංකාවේ මේ පණිවිඩය සුරක්ෂිතයි.
ලංකාව ඇතුලේ මේ පණිවිඩය සුරක්ෂිතයි හැමදාම දෙන්නේ. ඒක ප්‍රඥාව තියෙන කෙනා මතුවෙනකොට ටක් ගාලා අවබෝධ කරගන්න හොයාගන්න. අපේ අමුලේ හිතක නේද මේ කතන්දරේ තියෙන්නේ හිත නේද මේ මැජික් එක පෙන්වන්නේ කියන එක සම්පූර්ණයෙන්පත් වෙන එක ලේසි නෑ. ඉතින් අපි මොනවා කතා කරුවද වැඩක් නෑ. ඒ කියන්නේ අපි සසරේ අතරම එහෙම නොවන තාක්කල් සසරේ අතරම ආම්බිල ධර්මයක් තියෙක. මේ සම්මාදිට්ඨිය කියන එක ඇත්තට ඉතින් කියන්න මේ අපි මොනවා ගැන කතා කරුවා ඕ කියලා ලොකුවට කතා කරනවා අපිත් එක්ක මේ මාතුකා කතා කරුවට අතරින් ඉඳලා මිනිහ කතා කරලා අපි පෙරක් කරලා අපිට ඉන්දිය පළ ඥානයක් නැහැ. අපි හිතනවා ඕ අපුලා තමයි කරනවා එයා දන්නවනේ මේක වැඩිපත් වෙලා දින්නේ කියලා. එයාට දන්නවනේ එයාලවත් මේක සමාධි වෙනකොට පුතන් දින්නේ. ඉත සමාධිය දුර එයා ධර්ම කරුණුත් එක්ක දින්නේ. ඔව්. හරිය. අරගොල්ලන් උතන කතන්දරේ නෑ. මේකනේ ඊයේ තියෙන කතන්දර වලට නිවිලි නැදියදි ගැටි කියන්නේ. නිරායාස සමාධියක් පිටලා තියෙනවද රංජයට? නිරායාස සමාධිය කියන එක තියෙනවා. ඒලක් කියලාවට මොනම කැඩෙනවා ඉතින්. දැන් මේ ඇහෙන් නෙවෙයි අපි බලන්නේ වෙනම ස්වභාව වෙනම එකකින් කියන එක. ඒක තේරෙනවා. නිතරම දැනෙන්නේ නැද්ද ඒක? තේරෙන්නේ. මෙතන මේ කියන්නේ බස් එළිය අපි නෑ. නේද? ඔව් දෙන්න ඇතුලින් බලන්නේ මේකෙන් පේන්නේ නැතුව යනවා ඒක. මේක බොඳ වෙනවා. ඒ කියන්නේ මේ ඇස් දෙක සමය දෙක දිනවනේ ඇස් දෙක එකක් වෙනවා. ඒක වෙලෙද මේ රූප නෙවෙයි. ඒක උදාහරණයක් එක තමයි ඉන්නේ. අපි අතු ගන්නකොට වැඩක් කරනකොට ඒ වැඩේ කරනවා අපි මේ ඇහැ පාවිච්චි කරන්නේ නැහැ. ඒකෝට ඒක ෆුල් ටයිම් යන්නේ නේද? ඔව්. ඒක උදකලාවත් එක්ක ඉන්නේ. උදකලාවත් එක්ක තුන්වෙනි ඒකට මොනවද මේ පෙරවිපරමක් නැහැ මොනවද? මුකුත් නැහැ අර ටික හරියට අනුපිළිවෙලට ලියාගෙන විදර්ශනාව වැඩෙන්න ඕනේ. ඇහෙන් කනෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට තුන්වෙනි ඇස පාලනය. ඇහෙන් කනෙන් නිදහස් වුණාම ඇහැ වැඩ කරන්නේ නැහැ නේ. ඒකෝට කැකටින් යනකොට උනත් ඒක වැඩද ඒක? ඔව්. ඕන වෙලාව ලයිට් එක ටෝච් එක වගේ තමයි ඒක. ඔව් ඒක තියෙන එකක්. ඒක තියෙනවා. ඒක ඇතුලේ තියෙන එකක්. ඒක මේ භෞතික හැක් නෙවෙයි. කියන ප්‍රඥායස කියලා හිතන්නේ ඒකට පේන්නේ නැහැ මොකක්වත්. ඒක පේන්න දෙයක් නැහැ ඒකට. පේන්න දෙයක් නැහැ. අන්න ඔක්කොම එකට සෙන්ස් වෙනවා. දැන් අපි මෙහිම ඇස් දෙකෙන් බැලුවොත් මේ ටික විතරනේ අපිට දැනෙන්නේ. ඔව් ඔව් විෂුවල් එක තියෙන ප්‍රමාණයට. ඔව් මේ පිටිපස්ස දැනෙන්නේ නැහනේ. මේ ඇහෙන් මිදුනාම මේ පිටිපස්ස දැනෙන එක තමයි ඉස්සරහ දැනෙන්නේ. අපි හිතනවා අපිට පේන්නේ නැති ටික පේන්නේ නැහැ කියලා. මේ ටික පේන නිසා. මේ ටිකත් පේන්නේ නැතු වුනහම පිටිපස්ස එක තමයි ඉස්සරහ තියෙන්නේ. පිටිපස්ස එක තමයි ඉස්සරහ තියෙන්නේ. එතකොට අර මේ ලම්බකේ තමයි මේ මැද ලක්ෂය. මැද මෙතනින් තමයි පෘථුවිය අම්මතේකම් පෘථුවිය කරගෙනවා නම් මන්දාගිනී චක්‍රාවාට දීසහසී ලෝක ධාතු ඔක්කොම සියරක මැද මෙතන. මැද මෙතන. යඟුම බයිනෙම නිගේ තමයි වෙන්නේ. මැදම තැන. ඔබට මේ ළඟදී රස දෙන්නේ උඹලෝ චක්‍රාවාට කොහෙද? මන්දාගිනී මජ්ක්‍ධිමා ලෝක ධාතු, සහසී ලෝක ධාතු, දීසහසී ලෝක ධාතු, ත්‍රිසහසී ලෝක ධාතු කියලා තියෙන්නේ. එතකොට ඒක කොහෙද? ඒකේ මැද කේන්ද්‍රය කොහෙද කියලා හෙව්වොත් එහෙම. කේන්ද්‍රය තමයි මේ ඉන්න තැන. තැන කියන්නේ මේ රූපයෙන් ඒක පනවන්න බෑ. මේ රූපයෙන් මෙදුනට පස්සේ පවතින තුන්වෙනි ඇස. හත්වෙනි ඉන්ද්‍රිය කියන්නේ. එතන ඉඳලා තමයි පටන් ගන්න. එතන තමයි ආරම්භය. එතන තමයි ආරම්භය. මෙතනින් ඉඳලා තථාගතයන් වහන්සේ සත්‍ය ලෝකයට කියනකොට ඒක මජ්ක්‍ධිමා ලෝක ධාතුවෙනුත් එහා පැත්තට පොඩ්ඩක් ඇහෙනවා කියනවා. මේ සත්‍යය හඳ. මේ පංචේන්ද්‍රියෙන් නිදහස් වීම තියෙන්නේ. මොකක්වත් නෙවෙයි ඉන්ද්‍රිය පහ කියන එක හරියට හරි පැහැදිලිව අනුපිළිවෙලට ගලව ගත්තා නම් ඒක ඒ විදර්ශනාව ටික තමයි නාම රූප පරියාය ලියා ගන්න එක ටිකක් විදර්ශනා කරන්න ඕනේ නිතර. අර ලොකු බණ උපපාතකට ඊට පස්සේ තමයි අන්න හරි අර ලොකු බණ කතන්දර ඇහුවාම දැනුම අපි දන්න දේම නැවත නැවත කියන එකක් නෙවෙන්නේ. ඔව් ඊට පස්සේ අර පොඩි ළමයා මුන්සූරියම දානවා වගේ. ගන්න හරි දන්න දේ නැවත නැවත කියනවා. අපිට බණ අහන්න දෙයක් නෑ දැන්. අපිට තියෙන්නේ විදර්ශනාව නාම රූප පරියාය අනුපිළිවෙලට විදර්ශනා කොට
ආයතන පහින් නිදහස් වීම. සලආයතන නිරෝධය. සලආයතන ටික නිරුද්ධ කරාම සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝනේ. ඒ විදිහට යන්නේ. පටිච්චසමුප්පාදයෙන්ම ගැලවෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක. හත්වෙනි ඉන්ද්‍රිය. ඒකම තමයි දිගටම තියෙන්නේ. හැබැයි එතන කිසිම සීලයක්, දෘෂ්ටියක්, මතවාදයක් තියාගෙන නම් යන්නම බෑ. එතන කිසිම දෙයක් නැහැ. ඔය කියන තැන කිසිම අනන්‍යතාවයක් නැහැ. උගන්සේ දුවිත හරි ඒ කියන්නේ අපිට ඕනම දෙයකදී ඇවිල්ලා කියලා අපිට තේරෙන්නේ ඉතිරේ කනාටද ආගද කියලා. ඔය උතනින් ඔව්. ඒ කියන්නේ හැබැයි උතන ආර්යයාගේ කියන බෑ නේද? ෆයිනල් වර්ඩ් එකක් උනේ. ඒ කියන්නේ ආර්ය වෙලා ඔය කෙරෝල්. ආර්ය අනාර්ය කියමු කිසිම දෙයක් නිර්වාණ ධාතුව තුල පණවන්න දෙයක් නැහැ. ඒකට කියන්නේ අසංකතයි. අසංකත නෙමෙයි. මේ සංකත ධර්මයක් නෙවෙයි අසංකතයි. අසංකතයි. අසංකත ධර්මයක් විග්‍රහ කරන්න බෑ. විග්‍රහය අසංකත. සංකතයක් හැම වෙලෙම ඇවිල්ලා කැඩි බිබිදියා. බින්දෙනවා. අතන බින්දෙන්නේ නැහැ. බින්දෙන්න දෙයක් නැහැ. බින්දෙන්න දෙයක් නැහැ. කිරණ කියලා ගන්නත් බෑ. එතන තරංග කියලා ගන්නත් බෑ. දැනෙන දෙයක් නේ. ඒකේ කන්ටිනියු වෙනවද ඒක? ඔව් ඒක තමයි තියෙන්නේ අන්තිමට. එච්චරයි. ඔව්. ඒක එහාට දෙයක් කෙනෙකුට අවබෝධ කරගන්න ලෝකේ නෑ. හත්වෙනි විඥානේ හත්වෙනි ඉන්ද්‍රිය හතුනේ ඇස පහළ වෙනවා හත්වෙනි ඉන්ද්‍රිය. ඒතර බලන්නේ හතින්. අහන්නේ හතින්. ගඳ සුවඳ රස ලබන්නේ හතින්. එකක් තියෙන්නේ. ඔව්. පෙර එකක සංසන්දනයක් නෑ. නෑ එකක් තියෙන්නේ. දැන් සද්දේ ඔහොම කරාම සද්දයක් ඇහෙනවනේ. තේරෙන ඒක දැනීමක් නෑනේ ඒකේ. ඔහොම කරාම ඒ දැනීමක් නේ. ඒක දැනෙන ඇහැට දැනෙන එකක් කියලා නෑනේ. දිවේ වෙනසක් තියෙනවා. මොහොත කැමක් ගත්තාම යම් දැනීමක් ඒක ධාතු එකතු වීම නිසා ඇති වෙන දෙයක් තියෙනවා. ඒකත් හත්වෙනි ඉන්ද්‍රියෙන්. ඒක රස කියලා වෙන් කරන්න බෑ හත්වෙනි ඉන්ද්‍රියට දැනෙන එක. අරකනම් කන්ටිනියු තියෙනවා. ඉතින් අර මේ ඕම්කාරකේ කණේ කන්ටිනියු සමාධි වෙච්ච ගමන් මම දන්නවා ඒක දැන් කතා කර ඉන්නකොට ඒක ගැන ඊට දීපු ගමන් මම ඕම්කාරකේ විතරයි දැනුම් තියෙනවා. දැන් තියෙනවා. ඒ නිශ්ශබ්දතාවය. ඔව්. ඒක නිකන් අස පොඩි මම හිතන්නේ මම ඒ දවස්වල හිතුණා ධ්‍යාන පැත්තක් කියලා. මම ඒකත් ගණන් ගත්තේ නැහැ පස්සේ. ඒ කියන්නේ නිශ්ශබ්දතාවයේ හඬ. ඒ සෝභාඥානේ තියෙන හඬ නේ. නිශ්ශබ්දතාවයේ හඬ. ඒ කියන්නේ ඔබේ වචන නිශ්ශබ්දතාවයේ අලංකාරයේ මගහරි. කියමනක් තියෙන්නේ. ඔබේ වචන නිශ්ශබ්දතාවයේ අලංකාරයේ මගහරි. වචන නිශ්ශබ්දතාවයේ අලංකාරයේ මගහරි. ශබ්දාවේ විදහාර දානවා කියන්නේ. වචන මෙහෙම කිව්වත් එකයි ඇතුලින් කිව්වත් එකයිනේ. ඒ දෙකම නතර වුණාම නිශ්ශබ්දතාවයේ අලංකාරය. ඒක වචන වලට ගෙන ආපු හැටි නැතු යනවා. මේ බුද්ධ කලාවත් එක්ක රංජය පුදුම එකක් ධර්මයෙන් වැඩෙනවා. දැන් මම බැලුවා රංජයයි ආපස්සේ හැරිලා මට ලෝකේ ආශ්‍රය ගන්න සූසු කවුවත් ඉන්නවද කියලා. සම්මත සංඝයා වහන්සේලාගෙන් පැත්තෙන් බැලුවා කිසිම කෙනෙක් නැහැ. එහෙමද? එච්චර කාලෙක නම් නෑ. මං වගේ කෙනෙක් හම්බෙලා නෑ මට. හම්බ වෙච්ච ස්වභාවය දැන් අවසන්නේ. ඒකනේ මං හිතන නතර නෑ මං කියන්නේ ඇත්තටම බුදුහාමුදුරු දේශනා කරන සෝවාන් මාර්ගිකේ උට ගෝවාන් මාර්ගිකේ කයි. හරි. සකදාගාමි මාර්ගිකේකට ඒ දැන් හරි කියනවා. ඒ කියන්නේ වහන්සේලාට කාමී කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගිය පිළි සම්දෙලා නැහැ. හම්බ වෙන්නේ. එක්කෝ ඉන්නේ එක්කෝ දෘෂ්ටියක ආවිලා. දැන් වහන්සේ දැන් මම මේ ආරාම අහන්නේ මගේ පැත්ත. වහන්සේ දැන් ගිහිල්ලා ධර්ම දේශනා කරනවානේ ඒ පූජා භූමිය. ඔව්. ඒකවල උන්වහන්සේලා මේක දැන් මේ මොනවද මේ අපේ මේ අම්බු දේශනා කරන්නේ මොකද්ද මේ කියන්නේ මොකක් හරි පුතේ පාරක් තුන් පාරක් කියන්නේ මේ කස්ටමර් එකේකට ඇවිල්ලා මේක මොකක් හරි තියෙනවා කියලා. ඒම ගැන උභවන්තෙත් එක්ක පරයයි විග්‍රහ කරලා නෑ ඒක කතා කරන්න එන්නේ නෑ. එන්නේ නෑ. ඒකත් එයාලට සමත බණක් විතරයි. ඒකෝ ඒකට මේ ඒක බණ. ඒක මේ ඒක හාමුදුරු කෙනෙක්ගේ මොඩියුල් එකක්. මේ හාමුදුරු බණ කියන මොඩියුල් එක. බුදුහාමී අපි හෙව්ව මේ මැනික නේද මෙතන? නෑ. ඒක ඇත්ත කියලා ඇත්ත තමයි කියලා කිව්වත් ප්‍රශ්න කරන්නේ නෑ මොඩියුල් එකක් විදිහට දාලා ඉන්න. ඒක ඇහෙන්නේ නෑ. මං කිව්වේ ඒක භික්ෂුවට නිවන් දකින්න බෑ. භික්ෂුත්වේ නැති වෙන්න ඕන. මේක
මේක මට පායි කතාවක් මං අහන්නේ මේක වෙන කෙනෙක් ගන්න එපා ඒ වගේ මම ගන්න. මේක අහලා වෙන කෙනෙක් ගන්න එපා භික්ෂුක නිවන් දකින්න බෑ කියන කතාව මේ පැත්තෙන් මම දැක්ක එකක්. ඒක මං එළියට කියන්නේ නැහැ. ඒක තව කෙනෙක්ට අදාළ නැහැ ඒක. කොහොමද කියන්නේ අනන්නේ ඒක විග්‍රහ කරන්න ගියොත් එහෙම ඒකට සම්මතී කරුණු ගොඩාක් කියයි. ඒ ඔක්කොම සම්මත දැන් බුදුහාමුදුරන් කාලේ ඔක්කොම අවබෝධ වෙලානේ ආවේ. අවබෝධ වෙලා අන්තික පළවෙනි මුල් බුදු විසිවාසේ කිසිම විනය පද්ධතියක් තිබුණේ නැහැ, සීලයක් තිබුණේ නැහැ, කිසිම දෙයක් නැහැනේ. ධර්මයෙන් අභිවිනයෙන් ඒ කට්ටිය ඉක්මුනේ උන්වහන්සේලා. වැඩිපුරම රහතන් වහන්සේලා පහළ වුණේ අවුරුදු 20 ඇතුළත. ඔව්. ඒකම හේතුවක් වුණේ නැහැ. ඒක වැරදි කියන දේවල් වැරදි නෑ. වැරදි නෑ. වැරද්ද තියෙන්නේ. සම්මතයට වැරදි දේවල් එතෙන්ට වැරදි නෑ කියන්නේ. පරමාර්ථ. එතෙන්ට වැරදි නෑ. වැරදි නෑ එකක්වත්. වැරදි නෑ. සම්මත ප්‍රඥාව තියෙන මනුස්සයට වැරද්ද හරි එකේ හරි වැරද්දක් නෑ. හරි වැරද්දක් නෑ දෙපැත්තක් නෑ. දෙපැත්තක් නෑ. හැබැයි ඔය කණ්ඩායම මැදට හරි වැරද්ද තියෙන එකෙක් ආවොත් ප්‍රශ්න. ඌට හරි වැරද්ද පෙන්නන්න වෙනවා. හරි වැරද්ද පෙන්නන්න වෙනවා. හරි වැරද්ද පෙන්නන්න. ඒ නිසා ඉනේ පැන. ඔව් මම ඉනේ පැනේන්නේ සම්මත වික්ෂුවට. ඒක තමයි ඇත්ත. ඒක කරන්න ඕනේ යාර. මොකද නැත්තම් මේ පිරිසට නැතුව යනවා මේ හවුහරණ. ඒ සම්මතෙන්න බෑනේ. තථාගතයන් වහන්සේ වසර 2600කට පෙර පහළ වුණා. දැන් උන්වහන්සේගේ ඇවෑමෙන් සංඝ ප්‍රයත්න ආපු සංඝ පිරිවරක් ඉන්නේ. එතකොට ඒකට අහු වෙනවා. එතකොට ඒකේ හේතුව දැන් නේද දැන් අවුරුදු දැන් සාමාන්‍ය මේක අවබෝධ කරගත්ත කෙනෙකුට අර ඉඳ ගන්න අනුපිළිවෙලක් තියෙනවා කියනකොට දැන් දානෙකට ගියහම ඔව් ඉස්සල්ලාම වයසයි අවුරුදු 10කට වැඩි සංගමහලු පිළිවෙල. සංගමහලු පිළිවෙල. ඔව් සංගමහලු පිළිවෙල. දැන් ඒකට දැන් එන්නත් කෙරෝලි ඉඳගෙන ඉන්නවා කියනකොට දැන් සාමනීර විසුණු හදෙනවා. සාමනීර නමුත් ඇවිල්ලා කරලා පරමාර්ථය අද උඩට ගිහිල්ලා කියනකොට උන්වහන්සේට ගමක් අත නැහැ තනක් නැහැ. තනක් නැහැ. ඒක අදාළ නැහැ නේ. විහිළුවන්නේ. ඕනේ. විහිළුවක් නේ. මොකද හිතන්න කොච්චර විහිළුවක්ද කියලා ඒක. අපේ හිතේ දාන්නට ආවා. මම අහගෙන හාමුදුරුවන්ට කියලා දුන්නා. ඔව්. දැන් අපේ දඩුවම් පන්සලෙන් ඇවිල්ලා හාමුදුරුවන්ට උපසම්පදා නැද්ද මන්ද? අර අපේ දෙවියන්ගේ හාමුදුරුවෝ මේ විශ්වවිද්‍යාලෙන් ගිහලා පඬිත් හාමුදුරුවෝ පඬිත් විභාග කරලා අර හාමුදුරුවන්ට නැගිටලා දැන්මන් කිව්වොත් අපි ඉස්සරහම ඇයි ඒ කියන්නේ අර සීනියරිටි එකට සීනියර් මම නේද මට කම්පැනි ආවුනා ඒ කියන්නේ ඒවත් කරනකොට අපි ලස්සනට කරන්න පුළුවන් පළ අරිටන්නකෝ අර වේගයක් වෙනවා මට ඊගමනා මටත් දිනු දුක්ජන අපි දෙවිලින් අර ඒ ස්වභාවයෙන් බලනකොට මට තිබුණේ මේ දැන් අර පිළිකර දෙන්නෙත් ඇවිල්ලා ලොකු හාමුදුරන්ට අට පිළිකර ඊළඟ හාමුදුරන්ට අට පිළිකර ඊළඟ හාමුදුරන්ට සාමාන්‍ය කෙරෝල් දෙනකොට දෙපු පිළිකර වාගේ මට තිබුණේ මේ පිළිකරටවත් මේ තඟලන්නේ මේ කියලා මට හරි ලෝභ හිතුණා මේ වික්ෂුව දානෙකට ඇවිල්ලා මෙච්චර අපි මිනිම දෙයක් කරනකොට උන්වහන්සේලා එතන හැදිරෙනකොට එහෙම ඇයි කියලා ඒක කරන්න පිළිවෙලක් තියෙනවා නේ මම පුරාන් දෙන්න හිමයි කියලා කරුණාවෙන් වාගේ නැතුව අර කොහොමද කලබල වෙලා නැගිටලා යන්න ගියා. නෑ ඒක සාසනික සම්ප්‍රදාය සංගමාලු පිළිවෙලක් තියෙනවා. ඒක කතා කරලා ඔව් ඒකේ තියෙනවා. අපිටවත් ඇහෙන්නේ නැති වෙනද දැනෙන්නේ නැති වෙනද කරන්නේ. ඒකේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒව මොකක්ද අතන වාඩි වෙනවා ආයේ ගිහලා ඉස්සරහෙන් වාඩි වෙනවා ආයේ මැදින් වාඩි වෙනවා. වාඩි වෙන තැන තමයි තමන් ඉන්නේ එක. තමන් ඉන්න තැන තමයි එක. අනිත් එක මම කියන්නේ පිළිකර වාගේ දේවල් නම් දැන් ඉතින් බලන්නේ මන් නෑ නේ. මන්න හැල්ලුවක් බහන්නේ. වැඩක් නෑ මොකද? දත් ටික මැද ගන්න ටූත්පේස්ට් ටිකයි. මාසෙට ඇත්තට මට බිග් රේසර් 4යි. සිග්නල් එකක් මාස දෙක තුනක් පාවිච්චි. සබන් කෑල්ලක් මාස දෙක තුනක් පාවිච්චි. එච්චරයි ඊට පස්සේ උරු ටික හොද ගන්න ඔය ඩින්ස් පැකට් එකක් ඇයි අපේ හන්දි හාමුදුරුවෝ බොහොම අසරණ වෙලා ඉන්නේ. පිළිකරවම වගේ අපුවන් තියෙනවා අපිට කියන්න දැන් නෑ. ගෙනියන්න. මේ මම මේ ගොඩ හන්දත් ගියා. අපි පිළිකර බාර ගන්න පන්සල් තියෙනවා. ගොල්ලන් අපි දැන් බාර ගත්තා. ඕගොල්ලන්ට ඒක පරිමේ තියෙනවා. බලාපොරොත්තු නැත්තම් අපි ගන්න අපිට තියෙන නිසා කියන්නේ මේවා ගොඩ ගන්න බෑ. ඒ නිසා ඒ බාර ගන්න දැන් අන්තම් මේ අර කොහොමද කියන්නේ පබන් ගෑලි කියලා කියන්නේ. මට මෙහිදilla මේ පොඩේ සුබුද්ධානුභවයට කියලා උන්වහන්සේ කිව්වනේ මේ මට මාස දෙකක් විතර ගන්න පුළුවන් මං ගෑලි මේ එකක්වත් ගේන්න එපා මේවා මම රුපියල් 10ක් දීලා ආවේ මේ කටිනේ.
ඕනනම් අර මේකට සම්බන්ධ වෙන්න ඕනේ ඉතින් රුපියල් 10ක් දීලා තිබුණා. ඔව්. මම 500ක් දීලා ලයිව් බිලට කියලා ඒක. මාරේ ලයිව් බිල. මේ විසුමකට තේරෙනවා අන්තික සම්පත් වැඩි වුණාම පුදුම කරදරයි. අන්තික ඒ මාතර ලැබෙනවා. ඒ අතේ ඒ ලැබීමත් වැඩක් නැහැ. ඒකත් මහා කරදරයක්. කරදරයක් කියන්නේ හිතන්නකො ගොඩ ගහගෙන කොහෙද තියන්නේ? දැන් පිළිකර හම්බ වෙනවා කියන්නේ මට දවස් ගානේ බවුම් පේපර් බෑග් එකතු වෙනවා, ඉටිකොල එකතු වෙනවා, ඕවා පුච්චන්න ඕනේ, අයින් කරන්න ඕනේ, සබන් එකතු වුණාම ගොඩ ගහ ගන්න ඕනේ. හරි කරදරයි. ඊට පස්සේ ඔවා දෙන්න ගියාමත් කරදරයි නෑනේ. දෙන එකත් කරදරයි. මම කියන්නේ දෙන එක නරකයිවත් හොඳයිවත් කියන එක නෙවෙයි. ලැබීමත් දීමත් කියන දෙකෙන්ම නිදහස් වෙලා හිටියාම හරි. ගන්න එකනුත් මෙදනවා, දෙන එකනුත් මෙදනවා. ගනු දෙන්නු නැහැ දෙකම නැහැ. අවශ්‍යතාවය තියෙන මෙච්චර කගරේ ගන්න දෙන්නේ. දීමත් ඉල්ලීමත් ඇඳීමත් දීමත් ඇඳීමක්. ඒ නිසා භික්ෂුව ඉල්ලීමෙනුත් දීමෙනුත් මේ දීමෙනුත් නිදහස් වෙන්න කියනවානේ. ඒක හරි කාර්යදයි. ඔව් හිස්ම වෙන්න ඕනේ. හිස්ම වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය ඒක ජපානයේ 5S ක්‍රමේ හරිනේ. දැන් මට මේකයි ඊයේ අස් කරගෙන යනකොට මේක හිතෙනවා මේක නම් දවසක කවදා හරි ඕන වෙයි. ඕන වෙන්න හේතුවක් නැහැ. ඕන වෙයි කියලා හිතනවා. නෑ. එහෙම බෑ. ඕන වෙයි කියන ඒවා තියාගන්න ඒ වගේම ඩස්බින් එකට. ඒව අයින්ම කරලා. ආයෙත් එහෙම ඕන වෙයි කියලා හිතලා තියාගන්නව නේද? මේක පැත්තකින් තියලා ආයෙ මාසිකින් අස් කරන්නකො. ආයෙත් මේක අර විදියටම වෙනවා. ආයෙ කුණු ගොඩක් එකතු වෙන එක වෙන්නේ. ඒ වෙලාවෙම අයින් කරන්න. ඔය පුතාගෙන හරීම ඒ අවශ්‍යම කොට විතරයි අවශ්‍යම විතරයි. මේක අස් කරොත් රංජයේ ගෙදරක අද අස් කරොත් 80ක් විසික් කරන්න දේවල් තියෙන්නේ. මාසෙකින් ආයෙ අස් කරන්න ආයෙ 80ක විසික් කරන්න දේවල්. ඒ ගෙදර අපේ මොනවා ගිරන්ද තියෙනවා අවුරුදු 500කට විතර ජීවත් වෙන්න ගෑරු හැඳි විදි මම බැලුවා මේ ළඟදීම ඇදලා සාස්පෑන් අම්මෝ කියනවා අර කබඩ් එකේ බැලුවත් ඒවා මේ කබඩ් එකේ බැලුවත් ඒවා මංක දාලා නම්බර කරලා ගෙනත් තිබුණේ කියන්නේ මෙයා කාගුල් නැති වියයි මේ වගේ මම කල්පනා කරනවා ඉතින් මේ මිනිස්සු අන්න හොඳ මේ මම මේ හොයනවා බීසි කුට්ටන් දෙක සෙට් දෙකක් මේ තේ ටිකක් දෙන්න කාට හරි මම පන්සලේ ආහුරුගෙන්ටත් කිව්වා කරගෙන බඩු ටිකක් තියෙනවා කියලා එවන්නම් කියලා. ඒ කියන්නේ කෝප් අත්‍යවශ්‍ය ටික විතරයි තියෙන්නේ. ඒ සෙට් එක විතරයි වුණා. ඔව්. අදිසි ගාවා ඒ සෙට් එක පාවිච්චිලා තිබ්බය. අනිත් එක තවඩක් තියෙනවා කියනවා අවුරුද්දකට විතර සැරයක් වුණා වෙන බඩුවක්. ඔව්. ඒ අවුරුද්දකට එකපාරයි ඕනේ වෙනවා. අකියම්බෝ කිලිපිට ගන්න අපේ ගෙදර ක්‍රියාමලේ දාන්නේ. පට්ටක් ඕනේ හැදි ගන්න කිලිපට. ඔය පට්ට දැන් තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. මට තියෙන ඒ වගේ ප්‍රශ්න. ඒක තියාගන්න මොකටද ගන්න? තියාගන්න දැන් ඕන වෙන්නේ කොහොමද? දැන් ඒක හරි ඒක තියාගෙන අනිත්‍ය වයින් කරාම ඒකට ඉඩ එනවා. ඒකේ ඉඩ නැති වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය දෙයක් නේ ඒක තවුරුද්දකට සැරයක් හරි. නමුත් තව දේවල් තියෙනවා අත්‍යවශ්‍ය නොවන. ඌරුත් ඒක ඌ මග හැමදේම තියෙනවා. යකඩින් දෙකයි පොරව පිහි දෙකයි දොන් තුනයි ඔය හැමදේම තියෙනවා. විසිකර තමයි නගරි ඕන වෙලා හදාගන්නවා. ඒ වගේ හැම පර්පූල් එකම කුඩේ පොලිස් ස්ක්‍රූ ඩ්‍රයිවර් සාරවා මේවා ගයින්ඩර් මේවා කොහොමද? ඒ ඌවා ඕන වෙන්නේ එන වර්ග 100ක් විතර තියෙනවා. එන වර්ග ගොලි. ස්ක්‍රූ කියන මේවා එන අඳලේ එන ගල්බාගේ අඳලේ ඌවා කොහොමද දැන් වල දීලා තියෙන්නේ. දැන් ඌවා මට හින එන වෙලා තියෙන්නේ. ඒ ඔළුවේ ඉඩ වෙන් වෙලා නේ. ඔව්. ඉතින් අර ඔළුවේ ඉඩ වෙන් වෙලා අර වෑන් වෙහිලා තියෙන්නේ. නමුත් ටක් ගාලා ගියා මිටි 3යි 4යි එවෙන් ගියා ගත්තා ගැහුවා වැඩේ ඉවර කරා. මේ වගේ අර ඔය දුවන්ති කියනවා වගේ අර ගෙදරක ළමුකන කියන්නේ දුව ජීවිතේ ඒක ඕනේ නෑ. ඒක පරම්පරාවකටනේ හදන්නේ. අන්න ඒකේ පරම්පරාව දැන් අපිට ඒක ඕනේ වෙනවා අසල් වාසිය වෙද ඉඳනවා ඒකට අර කම්මා ලොකුෙන් ආයෙත් රජ්‍යය ගාව කියන ඕන දෙයක් කියලා ඉන්නේ. ඒකකොට දෙන්න ඒ වගේ අපි තියෙනවා නිකන් හදාගත්ත ප්‍රේම එක. දැන් ওই ප්‍රේමෙකින් කැඩිලා මෙතෙන්ට ආවා කියන්නේ ඔය කිසි දෙයක් නෑ. උඹලගේ බම්බුව යාගේ කාර්යය අර උදැල්ල හංගලා ගියානේ මහාන වෙන්න. ඔව් මතකනේ අන්තිමට උදැල්ල වීසි කරන්න උනානේ. වීසි කරාගෙන වීසිම කරා. වීසිම කරලා දැන් කරකොල තුන් පාරක්ද හත් පාරක්ද මට මතක කතාවද උදැල්ල හංගලා යන්නේ. ආයේ ඊළේ ටික දහක් බත් ටික කාලා තෙල මෝරලා ඇඟ මහත්තයෙක් දී දෙනවා. ගිහලා මොහරි කරා නම් ආයෙ සිවුර ගාලා ඉද්දි උදැල්ල හංගපු දැනින් ගත්තා ආයෙ ගිහලා වැඩ කරා. එකදේ කුඩුවට කරකොල වීසි කරාලු ගඟකටද කොහෙද? ඒ පාර තමයි තේ හැම දේම කොනවත් ඉතුරු කරලා ළමයි පත් දෙන්න දුර හදලා ගියේ.
ඔව්. එනවලු ඇවිල්ලා ආයෙ කලන්තේ දුනා ආයෙ ගෑනුත් එක්ක ඉන්නවා ගෑණි සලකනවා ඉන්නවා ආයෙ ළමයිලා දානවා ආයෙ යනවා ආයෙ ඇවිල්ලා ළමයි කතා ඒ වගේ බුදුම මේ සසර තමයි. කියන්නේ ඒකෝට දැන් ඒ කාලේ වගේ දැන් කාලේ මම දැන් උපවාන්නේ ගියා එළිය ගෑණි කරතා ආවා මට දෙකලා මේකුත් ඇදුවා ආවා ආයෙ ආවා ආයෙ ගහනවනේ. දැන් ඒ රාජනේ දෙන්න. හරි විවෘත වෙන්නේ. විවෘත වෙන්න තු බෑ. අනිත් එක විවෘත වෙන්න හන්ද දාන්න අනිත් එක විවෘත වෙන්නත් උන රංජය ආර්ය ගාව විතරයි. ආර්යයන් ගාව විතරයි විවෘත වෙන්න ඕනේ. ඔව්. අනාර්ය ගාව කවදා විවෘත වෙන්නේ? ඒ විවෘතම නුවණාද. අනාථ වෙනවා ඌ අපාගත වෙනවා. ඒ අනාර්ය පුද්ගලයා අපාගත වෙනවා. ඒ නිඳා කරලා තැන් වල කියවලා මහා විනාශයක් කරගන්න. ආර්ය ගාව විතරයි රංජය විවෘත වෙන්නේ. ඒ කියන්නේ මේ මට ඔය වහන්සේ ඉන්නකොට ඒ තමයි ඩ්‍රින්ක් එක ගන්නකොට එක මිනිහෙක් මගේ ජීවිතේටම වැඩි කතා කරගෙන වචන දෙකක්වත් කතා කරගෙන ඉන්න මගේ භාගයක් කරගෙන ඉන්න කියලා ඒ මිනිහයා මම දන්නේ හිටියට මු ඉන්නේ මු ඉන්නේම නැහැ ඔය ඉන්නේ දෙවෙනි පාඩට ගමේ පොරවලේ පොර කියන මේ ඔයාද ඒකවල පළවෙනි පටුමගේ බුද්ධ ධම්ම කියන්නේ වාටද කියලා මම දන්නේ නැහැ මම තුමා වෙන්න ඇති කියලා මම සියෙක් නා. මම බැලුවා හේතු දැන් මේ මම ඊට පස්සේ මම ටක්කල් මට විතරුණා. මේ ගෑනු කෙනා එහෙම ඉන්නවා මේ සල්ලි එහෙම ගන්න මේ කියන්නේ. පින්කම් වලට මම ආවට පස්සේ පින්කම් කියන්නේ මොනවද ඔයාලා මෙහෙම කරන්නේ දැන් මේ බෑ ඉන්නෝනේ ලොකු කට්ටිය. ඒ කියන්නේ මට කෙනෙක් කියලා දුන්නා ඒ මොනා සුවන් නැති කියලා. මට කෙනෙක් කිව්වා ඒ අය එනවා දැන් ගෙදර. ආවට පස්සේ මම ටිකක් අර හොඳට කල කරනවා. ඔව්. කල කරලා අනුකම්පාවෙන් මම කියලා දෙනවා. මට පේන්නේ මම කියපු වචන මේ වලින් මේගොල්ලෝ අල්ලලා තියෙන විදිය. ඒක උපහාසයටද අපහාසයටද ධර්මයටද දන්නේ නැහැ මට අදාළත් නැහැ. මට දන්නෙත් නැහැ අර මිනිස්සුන්ට ඔයාලට දැන් පළවෙනි පොඩුවේ ඒක ගෙවල් පහයි තියෙනවා. ඒ ගෙවල් පහේ එහෙම කෙනෙක් වෙන්න බෑ. මට වෙන කාටවත් එහෙම කියන්න බෑ. කියන්නත් බෑ. මට තොප්පිය දාගන්න ඕනෙත් නැහැ. අතෑරුවා මේ වගේ මිනිස්සු අර වහන්සේ කිව්වා වගේ අනාද තැනත් එක්ක ඇසුරු කරනකොට හරි පරිස්සමෙන් ඇසුරු කරනවා නම් උන්ගයන් බංකා. උන්ගයන් ගම නැත්තම් ඇසුරු නොකළ යුතුයි. එකාංග ඇති කංග වේනික් වාසය කරනවා වගේ ඉන්නවා. තවර ආස්පේක් ඉන්නේ. මොන ආස්පේද? කේසිගේ අස්සද? නෑ ආස්පේක් ඉන්නේ කැලේ. අජානීය ආස්පේ. අජානීය ආස්පේ නැට්ට වල්ගේ වැටුණාම කෙස් ගහක ප්‍රමාණය පැලුවා හෙල්ලෙන්නවත් නැහැ කියනවා. යන්නේවත් නැහැ. උකුණු කානොබි එතනම මේ දෙනකන් ඉන්න අරකට තියෙන ආසාවට. ඒක උතුමාම. ඒ වගේ මේකේ මේ කවුරුත්ම ආශ්‍රය ගන්න නැත්තම් ඇත්තටම රංජය කිසිම කෙනෙක් නැහැ ආශ්‍රය ගන්න ලෝකේ. කිසිම කෙනෙක් නැහැ. ඔයාට රංජයට දවසක තේරෙයි මම වගේ කවුරුවත්ම නැහැ කියලා. මම වගේ මට සම වෙන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ කියන්නේ මේ පැත්ත හැරලා බැලුවත් මෙයාවත් එයාට සම වෙන්නේ නැහැ. මම මටවත් සම වෙන්නේ නැහැ. කාලයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් අපිට ඒ අපියකින් අපිට මට මෙහෙම ළඟදී වුණා මම පොර දැන් මම යාගෙන අපි ඔය මොනහරහා යාගේ දරුවෙක් මේ රටයන් දරුවා පොඩි වැඩ කටයුතු කතා කරගන්නයි ඔය මෙයාත් මාත් එක වහගෙන ගිහලා මාර්ගේ ඉන්නේ. මම කඩියක් කරන්නේ උණු කියන්නේ මා උණු ලෝබයි. ගෙදරට මිනිස්සුන්ට ගෑන් කෙනාට රයිස් කුකර් ගෑස් කුකර් එකක් අරන් දීලා නැහැ. ඉන්න දුප්පත් මිනිස්සු ඉඩම් ගන්නවා නුවර පාරයි කෝටි 6ක 5ක ඉඩම් තියෙනවා අරමයක් තියෙනවා. නමුත් උණු කියන්නේ දැන් මට තේරෙනවා මම මේ අඬවතුරේ යත් එක්ක ගියා ඉතින් අපි ඉඩම් අරගෙන කරනකොට නකුණු මම මේක හොඳ දැන් කරනවා. මම ඉතින් අපේ ගෙදරට ආවා ඉතින් පොඩ්ඩක් කතා කරලා අවුරුදු කටිකට අවුරුදු 10ක් විතර ඇසුරු කරා. මම දැන් පැය දෙකේ හැමදාම යනවා. කතා කරලා ඉන්නේ යත් එක්ක ඉතින් ධර්මයේම තමයි ඉතින් මට අහු වෙනවා වීඩියෝ ක්ලිප් ආවම දෙනවා. මම මේවා කර කර මම කියාන මිනිහට මගේ තිබිච්ච මිනිහගේ චරිතාපදානේ මාතුල ලියවිලා තිබිච්ච විදිය බ්‍රේක් එක පොඩ්ඩක්වත් තියාගන්න නැතුව කියලා කියනවා මම ඔය අන්තිම කුණු ලෝබයි. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මම ගත්තා කෝල්ලයක්. මිනිහ කතා කරේ. මම ගත්තා කෝල්ලක් කතා කරා. ඊට පස්සේ ආයෙ එක කෝල්ලක් ආයෙ ගත්තා. එයාගේ අම්මට අපි මේ කියලා ඒක අහන්නේ. එයා ගත්තේ නැහැ හැමදාම කෝල් 3ක්වත් එනවා මට දවසකට.
යාගෙන් මමත් ගන්නවා ඒ වගේ. ඊට පස්සේ දැන් මාස දෙකක් විතරයි. මම දෙකක් ගත්තා දෙකට මං විතරයි ගත්තේ. යා ගත්තේ මම. දන්නේ නැහැ. මට හිතෙන්නේ මේ ඒ සබාදහම විසින් මේ අවශ්‍ය වෙලාවට ඒක අයින් කරලා දානවා. ඒ කියන්නේ මම එතෙන්ට ගිහිල්ලා ප්ලග් වෙලා ඒ ගුලගේ පවුල් නඩත් වෙන හැටි ජීවන චක්‍රෝ වෙන හැටි මේ ආර්යව ගලවන්න මම දඟලන ඒ ඔක්කොගෙම මම දැන් නිදහස්. ඒ කියන්නේ හොඳින් හෝ නරකින් අයින් කරලා දාලා මෙයාව තනි කර එක රිටක් පාය කරනවානේ. කරනවා. ඒ කියන්නේ ආයේ කිසිම කෙනෙකුගේ ගනුදෙනු නැහැ යාළුවෝ. ගනුදෙනු නැහැ. මට තේරෙනවා ඒක. මම හැම තැනින්ම සමස්ත මගේ සහෝදරයින්ගෙන් ජාලයෙන්ම ගලවනවනේ ගැලවෙනවා අයියේ. ගැලවෙනවනේ. ගැලවෙනවා. සමිතියක් තිබුණා සමිතියේ සභාපති අදටත් දැන් මම සභාපතිට පාර දීලා මම යන්නේ. හැමදාම කියනවා මම නම් බෑ. සත්‍ය කියන එක කවදාවත් පිරිසක් වටා මේ එකතු වෙන්නේ සත්‍ය සංවිධානය වෙන්නේ නැහැ පිරිසක් වටා. සත්‍ය කියන එක වැඩෙන්නේ තනි වෙච්ච කෙනාගේ අධ්‍යාත්මය තුළ. පිරිසක් වටා එකතු වෙනවනේ ඒක සත්‍ය වෙන්න බෑ ඒක බොරුවක්. ටීම් ගිහලා මේක එකට කරන වැඩක් නෑ නෑ. අපි හිතන් ඉන්නේ මාරු ටීම් එකක් මේ ඉන්නේ ඕනේ කියලා. අපි එකට නිවන් දකමු. ඒක ඔක්කොම කතා නම් තනියෙන් තමයි යන්නේ. අපි ටීම් එකක් සිරිපාදිට නගින්න තනියෙන් මේ පන්සල් උදකලා වෙනවා නම් හරියට හරියි කියන්නේ. මං කියන්නේ භික්ෂුව ආර්ය නිශ්ශබ්දතාවයෙන් ඉන්න වාසය කරන භික්ෂුව තනි භික්ෂුවක්. 1000ක් හිටියත් තනියෙන් ඉන්නේ. ඒක තමයි රිද්මය. එක හදවතක් තියෙන. එක හිතක්. එක හදවතක් එක හිතක්. හිතක් කියන්නත් බෑ. හදවතක් කියලා ගමු. එච්චරයි. මට ඒතකොට වත් එක කතා කරන්න දෙයක් නැහැ. දැන් අර රාතන් වහන්සේලා හැටි හිටි තැන් වල මොකද ගෝසිංගවණේට වැඩියාම හරි පිළිවෙලයි හැමතැනම ආරාමේ බුදුහාමුදුරුවෝ වැඩි ඉන්නේ ගෝසිංගවණේට හරි පිළිවෙලයි හැමතැනම. හරි ක්‍රමානුකූලයි. පැම් භාජන තියවා හරියට පිරීලා පාදෝණේ කරන තැන ඒ ජල භාජනයේ ජලයේ පිරීලා කෝප්පේ තියෙනවා එතන. දානශාලාවට ගියාම දානශාලාවේ පැම් භාජන ටික පාම්පත් වෙන ඒවා ගෙනියල්ගේ ගින්දර ටික උණු වතුර ටික නාන තැන ලිඳ පණිට්ටුව නානකඩේ ඒ අවශ්‍ය දැහැටි සියල්ලක්ම හරි පිළිවෙලයි. හරිම පිළිවෙලයි. ලහන කොහොමද මේ ආශ්මතුනේ වහන්සලා මේ ඉන්නේ මේ විදිහට මහණෙනි. මේ පිළිවෙල කොහොමද? ස්වාමීනි අපි තනියෙන් ඉන්නේ. මට පේන දේ මම කරනවා. පැම් භාජනේ නැත්තම් වෙන කෙනෙක් ගේනකම් ඉන්නේ නැහැ. මම අඩුව පුරවනවා. කැසිකිලි වැසිකිලි යන්න වතුර නැත්තම් ඒ භාජනේ ටැංකිය වතුර නැත්තම් මම ඒ ටික පුරවනවා. මේ ටික අතු ගාලා නැත්තම් මම අතු ගන්නවා. කුණු ටික අයින් කළා නැත්තම් මම ඒ ටික අයින් කරනවා. ඕඩර් ගන්න නෑ. අරය කරනකම් මෙයා ගන්න නැහැ. Tamanට පේන්නේ මොකද්ද ඒක කරන්නේ? ඔක්කොම එහෙම කතා කරන්න දෙයක් නැහැ. මොනවද කතා කරන්න තියෙන්නේ? එහෙම තමයි මේ ගොඩනගලා තියෙන්නේ. එහෙම තමයි ගොඩනගන්නේ. මේක ගොඩනගලා තියෙන්නේ එහෙම තමයි. එහෙම තමයි ගොඩනගලා තියෙන්නේ. ඔක්කොම රොබෝලා. ඔක්කොම රොබෝලා. රොබෝට රොබෙක් නෑ. නෑ. රොබෝට රොබෙක් හම්බ වෙන්නේ නෑ. කතා කරනවා කියන්නේ මාරයා. විඩාල. ඔව් කතා කරන මාරයා. අරයට මෙයා හම්බෙන්නේ නැහැ මෙයාට එයා හම්බෙන්නේ. වහන්සේ කියනවාගේ ආයතන දෙකකින් දැස්සෙච්ච පිළිම මතරම් ෆ්‍රීද කියන්නේ ඒක ෆ්‍රී කියන්නේ ඒක මාර දෙයක්. ෆ්‍රී කියන්නේ පුදුම නිවනක්. කියන්නේ විඳින්න දෙයක් නැහැ. එච්චරයි. ෆ්‍රී කියන්නේ විඳින්න දෙයක් නැහැ එතන. සතුටක දුකද ආස්වාදයේද නිවීමද සැනසීමද එහෙම එකක් නැහැ. පට්ට මූසල උදකලාවක් තියෙනවා. පට්ට මූසල උදකලාව. තවත් විදිහට කියනවනම් සම්මතුලෝකේ මහා කාලකන්ණි මල බෙර වයින් උදකලාව. කැමති නෑනේ කවුරුත් ඒක. ඒක කැමති. උදකලාවක් තියෙනවා මහා අඳුරුයි මුස්පේත්තුයි කියලා කිව්වොත් එහෙම මල බෙර වයන්නේ ඒක ඇතුලේ. ඈ අදෝනා විලාප තියෙන්නේ ඒක ඇතුලේ. කවුද කැමති? එතන තමයි තියෙන්නේ අර. ඒක තමයි තියෙන්නේ. අර පුළුවන් නම් ඵලයල්ල. පුළුවන් නම් ඵලයල්ල. යන්න ඕනේ අර කස්සෙමයි. අර කස්සේ යන්නේ. එතන තියෙන්නේ මල බෙර ගහන්නේ. මල බෙර ගහන්නේ. ඔය ඉගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් කෑලි කපන අඳුරක්. මහා මුස්පේත්තු මූසලයි. ඒක අස්සෙන් යන්න දී. ඒක අස්සේ යන්නේ. ඒක අස්සා ඒ එතන ෂෝට්කට් නෑ. නෑ එතන තමයි අරග තියෙන්නේ. මේ කවුද කැමති උදකලා වෙන්නේ? තනි වෙන්න කැමති කවුද? ඔය කොච්චර කයිය ගහන්නේ බෑ. මම ඇමරිකාවේ කොහේ හරි ලොකුම පනිෂ්මන්ට් එක. ඒ කියන්නේ යම් කේස් එකකට ගිල්ටි වුණොත්
එයාට දෙන අන්තිම ධර්ම දඩුව මොකද කියලා. තියෙන්නේ. කන්දරම දන්නවලු කවුරුවල කාමරේ. ඔව්. කිසිම අඟක් මුලක් හොයන්න බෑ. ඉන්න බැලුවොත් යනවා මරලා තෝන්නේ. පුතකලාවට බයි. ඒ කියන්නේ ඌ ගිහිල්ලා දාපුවාම ඕන දෙයක් ඌ කියනවා. ඒ කියන්නේ ඌට දවල්කුත් නෑ, රැයකුත් නෑ, ඇහෙන්නෙත් නෑ. ඒ කියන්නේ මේ පංචින්දේ බ්ලොක් කරනවා ප්‍රතිම. ප්‍රඥාව තියෙන කෙනෙක් නම් කෙලින්ම යනවා එතන. ඒකට අර දෙන්නේ දෙන්නේ උතෝන්නේ. අය අර කටෝ මැරෙනවා. අරුන්ට ඉන්න බැරි. මැරෙන්න හදනවා කියන්නේ. ඔය පංචේන්ද්‍රිය. අයිතිකාරය. බඩු නෑ මේකේ බඩු කුටිමයි කියන්න දන්නේ නැහැ. එන්නේ අයිනේ. ඔව් අන්න ඒකයි. මේක දන්නේ නැහැනේ කතාව. ඔව් මේකේ නියම කතාව දන්නේ නැහැ. උන්ට මොනවාරි ඕනේ ඉන්න. ඒකෙන් අපි දැන් ඔය දෙදා ගෝහන්සිට එක්කම කතා කරනකොට කිව්වේ සම්පේසට ආහාර ටික ගන්න. දැන් මෙතන හිතන්න පුළුවන් මනෝ සංචේතනා කාය පස්සාහාර විඥානාහාර කබලිකාහාර මේ වගේ මේ ඔක්කොම ආහාර පස්සාහාරතු වෙනවා විඥානාහාර මනෝ සංචේතන ආහාර උතන වැඩ කරනවානේ ඉතින් ඒ ඔක්කොගේ විඥානාහාර ඒ ඔක්කොම එතන තියෙනවා මේක වුණාට ඇතුලේ වැඩනේ හොගා මේකට පේන්නේ නැතුවට පෙනිච්ච දේවල් තියෙනවා ඒක දින ආවට පස්සේ මම බියර් දාන්නේ මම නේ මේක එකක් ඔක්කොම වෙලා මම වෙන ලෝකෙක එනවා ඔව් එනේ දකින්න රූපෙත් එක්ක ආය දුවනවා මේකට නම් තෙල් දිනවා පාරේ වාහන නැහැ අක්කෝ ඉස් මේ පව් මේ අහිංසක මිනිස්සු පයින් යනවා ඔය වගේ මේ චිත්‍රපටි හදාගන්නේ හදාගන්නේ ඔව් නමුත් මම ග්‍රේක් ගහලා බියර් දාලා ඔක්කොම කරා වැඩේ වෙලා බයිසිකලේ තුල එළියට යන්නේ කවුද එලවන්නේ බයිසිකලේ ඇත්තට මේකෙන් පුරුද්දක් තියෙන සසර කියන්නේ පුරුද්ද. තව එක කතාවක් මේ ළඟදී අර මේ ෆිල්ම් එකට මම කතා කරාම කිව්වා මේක රංජයි ලූප් එකක්. එකම දේ නැවත නැවත වීමක් වෙන්නේ. රැවටිච්ච කෙනාට එකම දේ නැවත නැවත වෙනවා කියලා එයා දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ මේ හැමදාම වෙනස් දෙයක් වෙනවා කියලා. ලූප් එක කියලා කියන්නේ මේක. ලූප් එක කියන්නේ ලූප් එක කියලා දැන් සින්දු කම්පියුටරේ සින්දුවක් ප්ලේ කරනකොට අපිට දාන්න පුළුවන් ලූප් කියලා. ලූප් කියලා දැම්මම අන්තිමටම ප්ලේ වෙලා ආපහු මුලින් ඉඳලා ප්ලේ වෙනවා. ඒක ඔන් එකේ තියෙනක හැමදාම ප්ලේ වෙනවා. ඒ වගේ ලූප් එකක් මේක තියෙන රංජය. රංජය හිතන්නේ දැන් රංජය ගිය මාසේ ඇවිල්ලා ගියා. අද ඇවිල්ලා යනවා අද ආවනේ. තේරෙනවද? ඒතර ගිය මාසේ වෙච්ච එක තමයි මේ නැවත වෙන්නේ. නමුත් රංජයට අද අලුත් එකක් නේ. එදා පරණ එක අද අලුත් එකනේ. අපි එහෙම ගමුකෝ. නමුත් ගිය මාසේ වෙච්ච එක තමයි නැවත ආයෙ වෙන්නේ මේ. ආයෙ වෙන්නේ. ගිය මාසෙක වෙච්ච එක නැවත වෙනවා. දැන් ඒක නොතේරෙන්න තමයි. ඒ කියන්නේ ගිය මාසේ වෙච්ච එකම තමයි අපිට වෙලා නැද්ද? මෙන්න මේ තේරෙලා නැද්ද මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. මේක මීට කලින් මේ විදිහට වෙලා තියෙනව නේද කියලා. එහෙම ක්ලික් වෙච්ච අවස්ථා නැද්ද? හැබැයි හොයාගන්න බෑ මොකද්ද කියලා. ඒක අහු නොවෙන්න තමයි සම්මතයක් හදලා තියෙන්නේ. සම්මතය හදනවා ගිය මාසේ අහවල් දවසේ අද අහවල් දවසේ කියලා සම්මතය හදලා තියෙනවා. ඒ සම්මතය නිසා අපිට අහු වෙන්නේ නැහැ ගිය පාර එකම මේ නැවත නැවත වෙනවා කියලා. මම ඒක හරියටම ඔප්පු කරන තැනක් කියන්නම්. දැන් ඔන්න අපි සමූහයක් මෙතන වාඩිලා ඉන්නවා කියලා හිතන්න. මම කරන්නේ ෆෝන් එක ගන්න බලන්න. ආයිති. ආයි බලන්න තියෙන. ආයි ගන්න. බලන්න තියෙන. ආයි බලන්න තියෙන. ඕම මං 100 පාරක් කරොත් එහෙම මුන් ඔක්කොම මන් දිහා බලන්නේ නැද්ද? ඇයි එහෙම බලන්නේ? ඕන හිතලා කියන්නේ ප්‍රඥාව. ඇයි බලන්නේ? අරුගේ ඇතුළේ ඉතින් එක එක රංකාර උඩ කලාන දිනවා. ඔබවන් දෙයට පිස්සුද? ඔබවන් දෙයට මේ යන්නද? ඔබවන් දෙයට දැන් අරුන්ගේ ඉතින් උන්ගේ ලෝකෙ ගොඩ නැගෙන විදියක් නේ හදාන්නේ. ඔව්. ඒ කියන්නේ මම එකම දේ නැවත නැවත කරනවා. නැවත නැවත කරනකොට මොකද වෙන්නේ? අරුන් හිතනවා එකම දේ නැවත නැවත වෙන්නේ නැහැ. අපි මේ ගලාගෙන ඒ කියන්නේ සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ සිද්ධි වෙන එකට වෙනස් ඒවා වෙනවා කියන එක. ඒ කියන්නේ මෙයාලා සම්මතයෙන් ඉන්නේ. මේ සම්මතයේ ඉන්න සෙට් එකට ප්‍රතිවිරුද්ධ දේ තමයි මේක.
මේක තමයි මෙතන වෙන්නේ හැමදාම. තේරුණාද මං කියන එක? මේක තමයි මේ වෙන්නේ නැවත නැවත. මේක තමයි නැවත නැවත එකම සිද්ධියක් නැවත නැවත වෙනවා. ඒක තමයි ඇවිදිනවා කියලා කියන්නේ. දැන් පාරේ රංජය යනකොට රංජය නැවතිලා එකට නොමෙ ඉන්න. මොම යන්නේ? පයක් විතර එක දිගට. මල්ල පුත්තෙල්ලගෙන පාරේ යන ඔක්කොම නතර වෙලා බලන් ඉන්න. ඇයි? උන්ට බොරුව පේන්න ගන්න. බොරුව පේන්න ගන්න. බොරුව පේන්න ගන්නකොට උන්ට පේනවා බොරුව විකෘතියක් විදියට. උන් ඉන්නේ විකෘතියේ. නමුත් ඇත්ත තමයි මේ පේන්නේ. ඇත්ත පේන්න ගද්දි මේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා අර විකෘතියක් විදියට පේන ඇත්ත දිහා. මොකද යාළුවා ඉන්නේ විකෘතිය. මොකද වෙන්නේ ඒක. ඒකයි පටිසෝතගාමී අනුසෝතගාමී ප්‍රවාහය ඇතුලේ කෙනෙක් පටිසෝතගාමී වුණාම ਉਹ සමාධියේ තනි වෙනවා කියන්නේ ඒකයි. සම්මතයට බෙදුවු කන්ටිනියුේෂන් එකේ කැඩෙනවා නෑ. ඒ ලූප් එක නේ ලූප් එක කියන්නේ නැවත එකම දේ නැවත වීමක් නෑ ලූප් එක. ගැඹුරුයි කියන්නේ මේක මට වචන වලට ගේන්න බෑ මේක. ඒක ගේන්න බෑ වචන වලට. ලූප් එකක් තියෙන්නේ. මටත් අර උඩින් ගියාට මට මේ ඒක එදා ලස්සනට ගෙවුනා මේ කියන්නේ මට ලූප් එක කියන්නේ ලූප් එකේ ඇතුලේ මාර පීඩාවක් ඇතිලා ඌ ගෙඩි ජාගෙන මරුණා කියන්නේ ඌ ඊට පස්සේ ආපහු පටන් ගත්ත දැන්ට එනවා. තේරෙනවද? ඌ හිතනවා ගෙඩි තියාගත්තා ඉවරයි කියලා. ඉවර වෙන්නේ නැහැ ආයෙ පටන් ගත්ත දැන්ට එනවා. ඌ ආයෙ අතන අර ඌගේ අර මුළු සංකාරයට ඇවිල්ලා ආයෙ වෙඩි තියාගන්න. ආයෙ පටන් ආයෙ අතේ වෙඩි තියාගන්න. ආයෙ ඕක ආයෙ එනවා එතනට. ඒක තමයි මේ වෙන්නේ. එකම දේ නැවත වෙන එකක් වෙන්නේ. ඌවල සින්දු තියාගෙන අර ගලකින් පයින් ගෑන ළමයි මේක ආයෙ එතන පද්‍යයනේ. එකම දේ ආයෙ නැවත පයින්නවා. නැවත පෝච්චියට පයින්නවා. නැවත පෝච්චියට පයින්නවා. නැවත එකම දේ රැවටීම. ලූප් එකක් කියලා මුන් හිතන්නේ මේක ඇත්ත කියලා. ඔව්. තේරෙනවද? ඒකයි කියන්නේ සතිය පවත්තන්න මෙහෙම යනකොට මෙතන ඉන්න උනවා. එතන ඉවර වෙනවා. ඉවරුණාම ලූප් එකට අහු වෙන්නේ නැහැ. දැන් චක්‍රෙට නෑ. ලූප් එකට අහු වෙන්නේ නැහැ. ඕක මම චෙක් කරලා දෙනවා. මම චෙක් කරපුවා. අඳුරන එක ඇත්තටම ලූප් එකක්ද? දැන් මේ මිනිස්සු කොහොම හිතන් ඉන්නේ? මම යනවා. දැන් මම මෙහෙම යනකොට මම යනවා කියලානේ. මම හිතන්නේ මම යනවා එළියෙන් යනවා කියලා. මම එස්කිලේට් යනවා. එස්කිලේට් යනවා කියලා මම හිතන්නේ. මම මොකද කරන්නේ? දැන් මට හොයාගන්න ඕනේ ඇත්තටම මේක ලූප් එකක් නම් මුන් හිතන එක හරි. තේරෙනවද? මේ ලූප් එක කියන්නේ මේක නැවත වෙන එකක් නම් මුන් හිතන එක හරි. තේරෙනවද? දැන් මට මේ ඇත්තටම මේක එහෙම එකක් නෙවෙයි නම් මම මේ යන එක වෙනස් කරන්න ඉපේ. වෙනස් කරාම මුන්ට විකෘතියක් විදිහට වෙනවා. මම කරන්නේ මොකද? කොහොම කරාම මොකද කරන්නේ? අන්න උට පිස්සු. අන්න රොඩ් දුන්නන්නේ. කොහොම 10 පාරක් විතර කරොත් මොකද වෙන්නේ? අර උග තමයි සෙන්ගුරු කරලා තියෙනවා. අන්න ඒ ඒක කියන්නේ මාර ප්‍රඥාවක් තියෙන අර ගේම අල්ලන්න බෑ කිසි කෙනෙකුට. අල්ලන්නේ කියන්න බෑනේ ඒක. කියන්න බෑ. මේක එකම දේ නැවත වෙනවා එකම දේ තමයි නැවත වෙන්නේ මේ. ඒක ඒත්තු ගන්නට හදනකොට මුන් විකාර වෙනවා. මම ඕක කරන්නේ මේ ළඟදී දවසක ගිහින් මගේ යාළු පිරිසක් හිටියා. මම මෙතන ග්ලාස් එකක් තුනා මට වුණා මේක බලන්න මෙතන මේ කට්ටිය ග්ලාස් එකක් ගත්තා. දැන් මෙයාලා කතාව එක දේවල් කතා කරනවා. දැන් මම කරදී නිශ්ශබ්දව මේ වැඩේම කරා. ග්ලාස් එක පොඩ්ඩක් ගන්නවා වතුර ටිකක් කොහොම තියෙනවා ආයෙ තියෙනවා. ඕම 20 ගමනක් විතර කරනකොට මෙන්න මේ ඔක්කොම මන් දිහා බලන් ඉන්න ගත්තා. එයාලා හිතන් ඉන්නේ එකට එකක් විවිධ ක්‍රියා කරනවා කියලා. එක කතාවක් පිරිසක් එකතු වෙලා කතා කරගෙන ඉස්සරහට යනවා කියලා. නමුත් එකම සිද්ධිය තමයි නැවත වෙන්නේ කියන එක මෙහි පැත්තෙන් එක්කෙනෙක් මේ කරන කියන්නේ ඔප්පු කරවන්න හදනකොට අරක විකෘතියක් වෙනවා අර උත්තර. ගන්න බෑනේ. තේරෙන් hina වුණානේ.
මූට පිස්සු ගාලා බක බක ගලා හිනා වුණා. එනවා නම් දෙවන් ගත්තා ඒක තමයි කියන්න බෑ ඒක නම් කියන්න බෑ. මේක මොන විදිහකින්වත් කියන්න බෑ. ඒක අවබෝධයෙන් තුල මේ තරම් ගැඹුරු එකක් කියන්න පුළුවන් ඒවා තියෙන බැරි කියන්නේ මොන විදිහකින්ම හේතු ගන්න. ඒක හේතු ගන්න හදනකොටම කියන්න බැරි වෙනවා ගොළු වෙනවා. ගොළු වෙනවා. කියන්න බෑ. එතකොට අපි අල්ලන්න බෑ කිසිම කෙනෙක්ට. ඒ ලූප් එකෙන් අයින් වෙලා ඉන්නේ. ලූප් එකේ නෑ. ලූප් එකේ නෑ ලූප් එකේ මේ ඉන්නේ. ලූප් එකේ ඉන්නේ උන් බලනවා. ආයෙ මෙතනට එද්දුවා නරුණා. ආයෙ මෙහෙම දාලා මන්න අරුණ. තේරුණාද? ලූප් එකේ ඉන්න කාට වෙනවා මේක මිනිස්සු එකම දේ කරන්නේ මේ. එකම තැනක ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම රැවටෙනවා. මෙහෙම රැවටිලා රැවටිච්ච බව විදර්ශනාව නැති නිසා ආපහු රවුමක් ගිහිල්ලා ආයෙ හෙට හම්බ වෙtti රංජ ආයෙ හෙට ආයෙ රැවටෙනවා. අද රැවටිච්ච ඉන්න. ආයෙ රැවටෙනවා. හැබැයි එකම දේ නැවත නැවතුණා කියන එක අපි දවසේ තේරුම් ගත්තොත් රංජිය ආයෙ මට ආයෙ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ආයෙ හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නෙම නැතුව යනවා. සදානම ඉවරයි. ඔය ගැඹුරුම කරක කියන්නේ ඔය අර එක ගඟකට දෙපාරක් පහින්න බෑ කියන වගේ ලොකු ඒකම තමයි. ඒක වෙන විදිහ වෙන උපමාවකින් කියුවේ. අරක දැන් අපිට අහලා උරුදුම එකක් නේ. ඒක ඇවිල්ලා ඒක අහුවෙන්නේ නැති වෙන්නයි මේ සම්මතය හදලා තියෙන්නේ ඒකනේ. මිනිස්සු මේ හිතන්නේ මේ දොරනේ මේ බයයි මේ මොනේ නම මිනිස්සු බයයි මේ දැන් මේක මෙහෙම කරාට පස්සේ මෙහෙම තියෙන්නේ නැහැ මෙහෙම වෙනවනේ තේරුණාද මම මේක මෙන්න මෙහෙම තියලා ගියා දැන් මේක වැහුවට පස්සේ ආය අලුත් එකක් එන්නේ ඒක ආය රැවටෙනවා තේරුණාද අනාර ගාලා මෙන්න මෙහෙම පොක්කලා තියෙන්නේ රැවටෙන්නේ නැති තේරුණාද ඒ කියන්නේ මේක දාලා තියෙනවා කියලා මෙතනින් පෙන්නනවා මේ මෙතන යන්න පුළුවන් කියන එක. හැබැයි යන්න පුළුවන්. දැන් මම එනකොට දොර වහගෙන ආවා. ඔව්. එතකොට පිස්සෙක් කියලා හිතනවනේ. දොර ඇහුවා වගේ. දැන් මම මේ පාඩිලා ඉන්නේ. මම ඉන්නවා. මේක ඉවරලා. දැන් හොයාගන්න පුළුවන්. හොයාගන්න බෑනේ. අකක් නෑ බුලක්. අඳුර ගන්න බෑ. එතකොට ඌ පිස්සා. මං රැවට්ටු එක තමයි කරේ රංජියව. රංජර හිතා ගන්න බෑ මම එළියට යන්න ගියාද, මෙහෙට යන්න ගියාද, මෙහෙට යන්න ගියා අන්තිමට කරේ හිතපු නැති දෙයක්. මාරයට හොයාගන්න බෑ. සර්කල් එකේ නෑ. සර්කල් එකේ නෑ. ඇයි සර්කල් එකේ තියෙන එකක් සර්කල් එකේ තියෙන එක තමයි නැගිටලා ඇවිල්ලා එක්ක මෙහෙට යනවා එක්ක මෙහෙට යනවා එක්ක අරයට යනවා. හැඩතල නැහැ කිව්වද? ඔව් එක්ක මෙතනට යනවා. මෙතනින් වාඩි වෙනවා. හැඩතල. අන්න වාගන්න බෑ. මාරය ගැන තමන්ගේ යන්නේ යාවේ දුකිය ගියා. තුඩේ ආවද? ඔක උදිට ඕම තමයි පෙන්නන්නේ. මට හැඩතල නැහැ කියන තමයි හැඩතල කිව්වට මට දැන් තේරෙනවා මේ කියන්නේ මේ කිසිම තැනක ඒ කියන්නේ එකම ප්‍රේමයක්වත් නැහැ. නෑ ප්‍රේම නැහැ. ඒ කියන්නේ ප්‍රේම එක තමයි රංජයයි සම්මතේ. කුටි වාඩිලා ඉන්නවනේ ඉඳගත්ත ගානට ඒ නැගිට්ටා අපිට දීලා තියෙන එක. දීලා තියෙන එක. දැන් ඒකට විකෘති එක කරාම මේ මූල ලූප් එකේ නැති එකේ. සිස්ටම් එකේ නැහැ. දැන් වා කොහමද ඔයද මං එළියට යන්නද ගියේ මෙහෙට යන්නද ගියේ මෙහෙට යන්නද ගියේ අන්තිමට නෑ අහුවෙන්න බෑනේ. මාරට අහුවෙන්නේ. ලියන්න බෑ කතාව. කතාව ලියන්නේ මම. මම තමයි කතාව ලියන්නේ. අර මධ්‍ය ලක්ෂය කියන එක හරිනේ දැන්. ඈ සාස්ත්‍රී ලෝක ධාතුව, මජ්ක්‍ධිමා ලෝක ධාතුව, ද්විසාස්ත්‍රී ලෝක ධාතුවේ මැද කොතනද?
මේ මන්දාකිණියේ සෞරග්‍රහ මණ්ඩලයේ මැද කොතනද? සමහරට උපමාදේගේ මිත්‍ර වික්ෂුණාතලා හා ඊමේදී මේ උවරෙන් කතා කරනකොට මේ අල්ලන්න මේ මෙයා මේ වෙන දෙයක් කතා කරන්නේ ධර්මයේ නෙවෙයි. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ? මුද්දම වික්ෂුණාතේකවත් දෙයි. එහෙම මට ඒ කෙනෙක් කියන්නේ මට හම්බෙලා නැහැ නේ එහෙම කෙනෙක්. මට මං වගේ ගානේ මේ සාසනේ පෙරදිලා ඉන්නවනේ මම දුකකින් මේක අවබෝධ කරගන්න මාපුවයි. ඒත් නෑ. එයාලා ඉන්නේ නල්ලතන්නේ සීත ගඟුළු දිහා එතන ඒ වගේ තැනකට තමයි අපි ගන්ටාරි ගහන්නේ. සිරිපාද ඉඳලා නෑ මං අහන්නේ මේ ටෙක්නික් කාගෙන මට මේවත් එපා නිවන ඉඳලා මට ආයේ වෙනම කිසිම දෙයක් එපා. කියන පරිදිච්චයි. ඔව් එහෙම කෙනෙක්ටත් මේක තේරෙන්නේ නෑ මේ කියන එක. මම තේරෙන්න තමයි. ඉතින් යාලා අතන ඉඳලා ගින්නේ. දැන් මේ දැන් අංජේලා අපි කාලයක් තිස්සේ ඇවිල්ලා එහෙම ආපු එක දැන් අපි දෙන්න මෙහෙම මේ පුටු දෙකේ වාඩි වෙලා කතා කරන මේ සාකච්ඡාව උතන වෙන කෙනෙක් වාඩිනව කොහොමත්ම කියවෙන්නේ නැහැ. ඒක මන් දන්නෙත් නැහැ. කියවෙන්නේ නැහැ. ඔව් මේ වගේ දෙයක් නෑ එන්නේ නැහැ. මේ වගේ එකක් එන්නේ නැහැ විදියට. ඒකයි කියන්නේ මේ අදාළ අයටත් එක්ක තමයි මේ ලෙවල් එකෙන් එන්න ඕනේ. ඒ ලෙවල් එකේ ඒතෝ තමයි ඒක රීච් වෙන්නේ. අන්න ඒතකොට තමයි එතනට එන්නේ. මම ගිහලා බලන්න පිටු මම ඕක කරලා තියෙනවා ගොඩාක් තැන්වල. ඇත්තටම කෙලින්ම ගහනවා ලේබල් එක පිස්සෙක් කියලා. ගහනවා. ඒක නිසා තමයි සම්මතය හදලා තියෙන්නේ මේ භික්ෂුව කියන තාපස පැවිද්ද කියලා එකක්. තාපස පැවිද්ද ඇතුලේ පැවිද්ද වොම යනකොට අපිට අරමුණක් නැහැ නේ කොහෙද යන්නේ කියලා. අහන්නෙත් නැහැ නේ ඔබ වහන්සේ කොහෙද වඩින්නේ කියලා. ප්‍රඥාවන්ත මිනිස්සෙක් අහන්නේ නැහැ. භික්ෂුවකට ගමනක් නැහැ නේ. භික්ෂුව පාරේ ඇවිල්ලාගෙන පින් පාත්‍රය ඉල්ලගෙන ගියොත් එහෙම අරමුණක් නැහැ. ප්‍රශ්න කරන්නේ නැහැ. ඒකෙන් මිදෙන්නේ. ඒත් මොකද ඒක ඇතුලේ අර ලූප් එකක් ඒ සම්මත ලෝකේ අර වැඩසටහනට අදාළ නැති වැඩසටහනක් තියෙනවා. ඒකයි හදන්නේ. මේකෙන් කියන්නේ වෙලාවක් දිග පාරලා වැඩියක් මොනවද නෑ මොකක් කාලේ මොකකින් නිවිලා ඉන්නේ. නෑනේ කතාවට එමුන ඒකමනේ ඇත්ත. කතාවට නෙවෙයි. ඒක එහෙමනම් එහෙමම තමයි. ස්ත්‍රී පුරුෂයා නැද්ද නැත්තම් නෑම තමයි ඉතින් ඒක. නෑ ස්ත්‍රී පුරුෂයා නැන්ද ඉන්නවද? නෑ නැත්තම් නෑම තමයි. මෙතන කෙනෙක් නැත්තම් අයිතිකාරයෙක් නැත්තම් කිසිම ක්‍රියාවක කම්මස්සකාරක වුණත් ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. කතාවට නෙවෙයි ඒක එහෙමම නම් ඒක එහෙමම නෙවෙයිද? එහෙමම තමයි. එහෙම හම්බෙනවා අඩුයි මිරංජය අපිට එහෙම උදවිය මේ සමීප වෙන අඩුයි ඒකයි කිව්වේ මට මං වගේ කෙනෙක් හම්බෙලා නැහැ තාම. මැරිලා ඉපදෙනවා අලුත් වෙනවා. ඒ මරණ ඉපදෙනවා කියන එක නොදන්න නිසා තමයි අපි අලුතෙන් මේ හදන්නේ අර. තේරෙනවද? ඒකනේ තාම රංජය සිස්ටම් එකේ ඉන්නේ. ඩේලි රූටින් එකක් වාට තියෙනවනේ. උදේ නැගිටිනවා අතරමාර නැගිටිනවා. උයනවා ආයෙ නිදා ගන්නවා නැගිටිනවා ආයෙ හවසට ගිහලා ආයෙ වෙනවා. තේරෙනවද? එකම දේ තමයි ඔයාව කරන්නේ. එකම තැන ඉඳන් එකම දේ කරනවා. වා හිතනවා ඊයේත් කරා අදත් කරා හෙටත් තියෙනවා කියලා නෑ. වා ඔය එකම දේ උදේ ඕක ගෙදර ඉඳලා කරන්නකො පිස්සෙක් කියයිද උදේ නැගිටිනවා ආයෙත් මේ හදනවා. ආයෙ ඇවිල්ලා ආයෙ නැගිටිනවා ආයෙ හදනවා ආයෙ එහෙම කරොත් එහෙම මොකද වෙන්නේ? එතකොට සම්මත රාමුවේ නැතු වෙනවා. සම්මත නාරු කියන්නේ අර සම්මත රාමුවට මේක ගැලපෙන්නේ නැහැ. කනෙක්ට් වෙන්නේ. ඔව් ගැලපෙන්නේ නැහැ. ඒ අය තමයි පිස්සෝ කියලා අයින් කරන්නේ. හරිනේ. පිස්සේ. මෝඩේ. මම හරිය ලේබල් එක ගන්නවා. ගන්නවා. ලේබල් එකක් වදින්න එපා. වදින්න එපා. මොකද එහෙම ලේබල් එකක් ගහන්න හේතුව ඒ ලූප් එකේ නැති කෙනෙක් හැසිරෙන විදිහෙන් වෙන්නේ අර සම්මත රාමුවේ ඉන්න මිනිස්සුන්ට මේක ඇත්තටම යකෝ බොරුවක් කියන එක ඒත්තු ගන්නන්න අරක හේතුවක් වෙනවා. අර හැසිරෙන එක. එතකොට සමාජ විශ්ය නිර්මාණය කරන. ඒකට මුංගේ බොරුව ඔප්පු වෙනවනේ.
දැන් මේ හිතන්න රොබෝලා ටිකක් හදලා තියෙනවා ලෝකේ. ඒක සමාගමක් විසින් රොබෝලා හදලා තියෙනවා. රොබෝලාට ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. ඔය ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න එක රොබෝ කෙනෙක් මේක ප්ලෑන් රොබෝ මේක ප්‍රෝග්‍රෑම් එක කවුරු හරි මෙහෙවන ප්‍රෝග්‍රෑම් එකක් කියලා තේරුම් අරගෙන මෝ ඒකෙන් අයින් වෙලා වෙනම ජීවත් වෙනවා. වෙනම හැසිරෙනවා. ඌට හිතෙච්ච දේ ඌ කරනවා. ඒක මේ රොබෝලා බලනවා අන්න අර අපේ රාමයෙන් පිට ඉන්නවා. ඒතර මොකද කරන්නේ? හදපු සමාගම කරන්නේ ඌ ෆේල්. ඒ රොබෝ ෆේල් කියලා ගහනවා ලේබල් එක. ඒ ප්‍රොඩක්ට් එක අයින් කරනවා. එයි මුංග හදාගන්න බෑ අර වීඩියෝ. ඒක නිසා සමාගම විසින් ගහනවා පිස්සෙක් කියලා ලේබල් එක. ඒක තමයි වෙන්නේ සමාජයේ. ඒ කියන්නේ ප්‍රේමිකෙන් පෙන්නනම් කේස්. ප්‍රේමිකෙන් ඉන්නට කේස්. ප්‍රේමිකෙන් නැසෙක ඇයි මුන්ට බොරු ඔප්පු කරන්න. ඒ කියන්නේ මුංග රවට්ටලා තියාගන්න බෑනේ මේකේ. මාරය කරන්නේ මේ. මාරයට මුංග රවට්ටලා තියාගන්න බැරුව යනවා මේකේ. මාරයම ගහනවා මුන් ලව්වම ලේබල් එක ඔක පිස්සෙක්. අලු දැන් අලු පිස්සු කියන. සුගියලේ ගෑඩි. පිස්සු කියලා දැනගත්තා අරයා ඉන්නවා ඉනාවෙවි ඉන්නවා. ඒක මාරයට මේකේ ගැඹුරු පරාසයක් තියෙනවා. ඒතකොට රංජන දැන් මම කියන්නේ මේ කිව්වයි අන්දේ එළියේ කතාවක් කියලා බලලා ඕක තමන්ගේ ඇතුලෙන් බැලුවා කියන්නේ. ඇත්තටම බොහොමදී කියනකොට දැන් මේ මට එකක් මතක් වෙන්නේ ඇත්තටම අපි අර මේ දැන් මම ඔය ජීවිතයල් කතා කරුවා මෙහෙම මෙන්ට මේ මෙහෙම නිකන් ගෲප් එකක් හරි මුඹලා මේ ඉඳින්න නැතු මේ කිසි දෙයක් ඇත්තටම අන්තිමට ඇවිල්ලා කියලා මේ කතා කරන්නේම නෑ නේද? ඒක ඉතින් සමාජයකට කාටවත් කතා නොකරන මේ දැන් ඒ වගේ විඩාම් වගේ නිකන් මේ මොකද්ද කියලා කියන එකක් එනවනේ අන්තිමට නිකන් නිකන් තේරුම් ගන්න. ඉස්සරහට කියන අතුපනායක දහම වල අනුකම්පාවෙන් නෑ නේද? ඒක කෙලෙස්. එහෙම අනුකම්පාවක් නෑ. මහා කරුණාව කියන එක වෙනම එකක්. ඔය කියන කරුණාව නෙවෙයි. සත්‍යයන් දුකින් මුදවාලීමේ මහා කරුණාව කියන එක තථාගත කෙනෙක්ට පවතින ගුණයක්. හැබැයි ඔය කියන්නේ ඕක නෙවෙයි. ඒක ඇවිල්ලා සුදුසුකම් තියෙන. සොයාගෙන එනවනේ කෙනෙක් සුදුසුකම් තියෙන කෙනා. නම් නැතුව මේ ලෙඩ හදලා බෙහෙත් දෙන්නේ නැහැ නේ බුදුර. ඒ වුණාදු උපත්ති තනයි වහන්සේ මේ කාසනේ කැරිච්ච දැන් මේ දැන් මෙතන ගෙනල්ලා තියෙන තැන මේ දැන් ගෙනල්ලා මේ තැනක තියලා තියෙනවා සම්මුතියෙන් ගත්ත භූමියක කොහෙද මට කඩිය ගන්නක් නැහැ නමුත් දැන් ගෙනල්ලා ඒ අපි සම්මුතියෙන් ඉපදුනා ඒ ගමේ ඊට පස්සේ පැවිදුණා මේ ගමේ ඊට පස්සේ ගියා ආයේ තැනකට ගෙනල්ලා තියෙනවා ඒ විදිය තමයි ඒ විදිය ඒක විදිය මෙයා තමයි තුටි කරන්නේ දැන් අපි කන්ට්‍රෝල් එකේ නෑ අපි අතර මට ඒක තේරලා දෙන්න මම පාලනය නිදහස් කරනවා කිය. පාලනය නිදහස් කරනවා. කොහේ හරි අපි අල්ලන් හිටියොත් එහෙම අපි එයාට අපේ පාලනය ගන්න බැරුව යනවා සබදාමට. ඒ කියන්නේ මම උදාහරණයක් මම රංජයට අහුවෙලා හිටියා කියන්නේ. ජත් එක්ක බැඳිලා ඉන්නවා. එතකොට මට උතර මං අයිතිකාරයෙක් ඉන්න හදාගෙන ඉන්නේ. ඒක ලනු දාලා. එතකොට සබදාමට බෑ මොකද කරන්නේ. ලනු නෑ. ලනු අයි කරාම එයා ගානට අපිව ලස්සනට පාලනය කරනවා. එතකොට එයා මෙතෙන්ට දෙනවා මේක කරන්න කියන එක මෙතනින් ඒක කළ යුතුමයි. ඒක කරාම තමයි ඉතින් නිදහස් වෙන්නේ. ඉතින් කාමුණතර මේ වහන්සේ කියන කරුණ අහන්න මම දෙන්නේ මේක මම කියන්නේ ලංකාවේ බණ කියන YouTube channel තියෙනවනේ. මම කිසිම කෙනෙක් ගිය වහන්නේ නැහැ. මම නිදා ගන්න දානවා. මට නිදා ගන්න ඕන වුණාම සින්දුවක් අහන්න නැතුව මම කාගේටි බණක් දානවා. ටක් ගාලා ඉඳන්. ඒව තියෙන නිදා ගන්න. ඒව සින්දු. මේවා කියන්න බෑ. මේවා කියන්නේ කොහොමද? කැමරාවක් ඉස්සරහා තියාගෙන කියන්නේ. මේ වගේ කියවුනොත් මිසක කැමරාවක් ඉස්සරහා මේ සත්‍ය කවදාකවත් රංජයේ මැණික් පුටුවක වාඩි වෙලා කියන්න බෑ. ඒක සත්‍ය වෙන්න බෑ නේද? සත්‍ය හැමදාම ජීවමාන වුණේ කුඹල් හලක. ගහක් යට. ගව මඩුවක. ගල නැත්තම් ගල් ගුහාවක් ඇතුලේ. කැලේක. අන්න සත්‍ය ජීවමාන වෙනවා. සත්‍ය ලක්ෂ ගාණක් ජනතාව මැද සත්‍ය කියලා එන්න කියලා ඔක්කොම කරලා සුදු ඇඳගෙන ඇවිල්ලා එහෙම යන්නේ. ඒ ඇවිල්ලා සත්‍ය වගේ පේන එකක්. ඒක ඇවිල්ලා අර රත්තරන් වගේ පේන ඉමිටේෂන්.
සත්‍ය කියන එක එහෙම එනවනම් ඒක සත්‍ය වෙන්න බෑනේ. සමහරවිට අම්බුලියක් ගහගෙන ඒක ඉන්න දරක දැන් මම කියන්නේ දැන් මම සත්‍ය කියන්නේ ගෑණියෙක්ගේ බඩ උඩ ඉන්න ගම. ආන්න කැමති නෑනේ කවුරු. හැබැයි පරම සත්‍ය කියන්නේ. අන්න එහෙමයි සත්‍ය හංගලා තියෙන්නේ. සත්‍ය එහෙම ලෝකෙට විද්‍යමාන වෙන්නේ නෑ. මොහොත් එහෙම මේක ලෝකෙ එහෙම මොහොත් එහෙම සත්‍ය වෙන්න බෑනේ ඒක. සත්‍ය ජීවමාන වෙන්නේ පුදුම විදියට හංගලා තියෙන්නේ. ප්‍රඥාවන්තයන් තමයි මේක ඇසෙන්නේ යුත්තේ. අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙන්න විදියක් නැහැ කියලා. අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙන්න විදියක් නැහැ. මම උන්වහන්සේගෙන් දැක්කුනේ තමයි උන්වහන්සේ හැමදාම තනියෙන් හිටිය කෙනෙක්. ඒක සමාජයෙන් ලෝකන් දීදී නැතනම් මොකක්ද වචන දෙකක් කිව්වා දෙකකුත් නැත්නම් එකක් මොකක් හරි කියලා මෙහෙම වුණා උන්වහන්සේ අපි දැන් ඔක්කොම බනහන් ඉන්නවා. ඒකමාරක් කියයි වචනයක් කතා කරේ. මම ඉදියට ඒක කල්පනා කරා අද තමයි උන්වහන්සේ දේශනා කරේ. ඉදියට ඉන්නවා මම දෙන්නේ කියලා. මම මේ කියන්නේ ඒකමාරක් කියලා ඉදියට ඒක මගේ හිතේ ගුණ වුණා ධර්මය. මම යා මගේ දේශනා. ඔච්චරයි දේශනා. ඔච්චරයි. ශ්‍රවණේ. ඒතර තමයි කනාවදී වෙන්නේ. සෝතේ පටන් ගන්න එතනදී. අර මොනවද නාම රූප විග්‍රහය ඉවර කරගන්න ඕනේ කියලා ඔයවා තමයි නාම රූප විග්‍රහය ඉවර කරගන්න ඕනේ දෙන්නයි. හැදෙන්නේ එතනින්. නාම රූප හැදෙන්නේ එතනින්. ඇත්තට ඉතින් වචන ටිකකින් අකුරු ටිකකින් අපි මේ සාධාරණ තියෙන අකුරු ටිකකුයි වචන ටිකකුයි නැත්නම් වෙන මොකද්ද තියෙන්නේ? කාණයෙන් කතා කරන්නේ නම් දැනගෙන තර්ක විතර්ක කරන තියෙනවා මම දැන් අවබෝධ වෙලා තියෙනවා අපේ ඇත්තට රංජයේ මේක ගුණයක් තියෙනවා. මම දැක්ක ධර්මය. ඔබ වන්දනාවට සුදුස්සෙක් වන්නේ ඔබ සියල්ලන්ටම වැඳින්න කියන වන්දනා කරන සුදුස්සෙක් වුට පමණයි. සියල්ලන්ටම වඳින්න මම සුදුස්සෙක් වූ විට මා වන්දනාවට සුදුස්සෙක් වෙනවා. ඒක මේ ආර්ය මාර්ගයේ තියෙන මා ගැඹුරුම ධර්මයක්. ගුණයක්. ඒ කියන්නේ එතකොට මට වඳින්න සියල්ලන්ටම කිව්වහම නෑ නේද? මේ බලකට මේ සියල්ලන්ටම කිව්වහම ඉන්නේ බුදුරයා මගේ. අන්න ඒකයි එතන තියෙන්නේ. සියල්ලන්ටම කිව්වහම වෙන් කරන්න බෑ එතන. සමස්තය. ස්ත්‍රී පුරුෂ පැවිදි ගිහි දැන් වික්ෂුවකට කිව්වොත් ගියෙත් මිස්සියට වඳින්න කියලා දැනගන්න පුළුවන්. ඒක වැන්දයි කියලා යාට සර්වඥතා ඥානෙ පහළ වෙන්නේ නැහැ. හැබැයි තමයි මගේ වැඩේ කරගන්න මට මාන්නයක් තියෙනවා නම් මට ඒක කරන්න වෙනවා. ඒක කරනකොටත් ඒක හැකලා පනිෂ්මන්ට් එකක් නෙමෙයි මට මෙතන සාදු කියලා අවංකවම වඳින්න පුළුවන් වුණා නම් හරි Tamanට මැදගෙන තියෙනවා. තමන්ට තියෙන ප්‍රශ්නයක් නැතුව වඳින්න පුළුවන්. පුළුවන් නේ. මම ගිහලා ඉන්නද? දැන් කොහෙද යන්නේ? දැන් ආරම්භ කරමු. මහත් එන්න ඕනේ පැත්තේ එන්න.